The devil hates a person who praises the Lord. එලෙසම තමයි යක්ෂයා කැමතිත් නැහැ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන අයට. උන්වහන්සේට ප්‍රශංසා කිරීම ඔහු එපා කරනවා. If you blame God, the devil loves it. ඔබ යක්ෂයා දෙවියන් වහන්සේට දොස් තබන විට යක්ෂයා ඒකට බොහෝ ප්‍රිය වෙනවා. If you complain and murmur, the devil loves it. ඔබ කොඳුරමින් දොස් තබන විට යක්ෂයා ඒට ප්‍රේම කරනවා. But praise really is honorable unto God. නමුත් ප්‍රශංසාව සැබවින්ම උන්වහන්සේට ගෞරවාන්විත දෙයක්. It's praise that can cause you to have victories in your life. ප්‍රශංසාවට පුළුවන්කම තිබෙනවා ඔබගේ ජීවිතයේ ජයග්‍රහණ ගෙන ඒමට. Praise is one of the signs of a person who walks by faith. ප්‍රශංසාව කියන්නේ ඇදහිල්ලෙන් ගමන් කරන්නා වූ කෙනෙකුගේ සලකුණක්. And praise is when a person is praising the Lord, he is honoring God and his word. කෙනෙක් ප්‍රශංසා කරනවා කියන්නේ පුද්ගලයා උන්වහන්සේගේ වචනයටත් උන්වහන්සේටත් ගරු කරනවා. And God can work in the midst of people who praise him. එලෙසම දෙවියන් වහන්සේට පුළුවන් උන්වහන්සේට ප්‍රශංසා කරන සෙනග මැදේ ක්‍රියා කරන්න. No matter what your circumstances are, ඔබගේ වාතාවරණය කොමක් වුවත් ප්‍රශ්නයක් නැහැ. no matter what you are going through or what people have said about you, ඔබ කුමක් තුලින්ද ගමන් කරන්නේ? මිනිසයන් ඔබට කුමක් කියා තිබේද කියලා God is ප්‍රශ්නයක් worthy. නැහැ. God is worthy of all praise. දෙවියන් වහන්සේ සියලු ප්‍රශංසාව ලබන්නට වටිනවා. When you stop praising, you will grumble. ඔබ ප්‍රශංසා කිරීම නතර කරන විට ඔබ කොඳුරන්න පටන් Or you ගන්නවා. will be silently thinking about the past or the future or something bad that has happened to you or something that is about to happen to you. නැතහොත් ඔබ නිශ්චලව සිටන විට කුමක්ද කරන්නේ? ඔබගේ අනාගතය ගැන නැතහොත් අතීතය ගැන ඔබ සිතමින් සිටිනවා. නැතහොත් ඔබට යම්කිසි නපුරක් වේවි කියා ඔබ සිතමින් සිටිනවා. The Bible talks about people who praised him. බයිබලය කතා සඳහන් කරනවා උන්වහන්සේට ප්‍රශංසා කරන මනුෂ්‍යයන් ගැන. They won several victories. ඔවුන් බොහෝ ජයග්‍රහණ ලබා ගත්තා. King Jehoshaphat, යහෝෂාපාත් රජ he had nowhere to turn to when alien armies came all out against him. ඔහුට විරුද්ධව සතුරු හමුදාව පැමිණි විට ඔහුට හැරෙන්න තැනක් තිබුණේ නැහැ. And he just looked to the Lord and the Lord gave him the assurance that he is going to be safe. ඔහු ස්වාමින් වහන්සේ දෙස බැලුවා. එතනදී උන්වහන්සේ ඔහුට සහතිකකමක් දුන්නා. ඔහු ආරක්ෂිතව සිටින්න යන බවට. He heard that word ඔහුට ඒ වචනය ඇසුණා. and he started preparing to praise God. ඊට පසුව ඔහු උන්වහන්සේට ප්‍රශංසා කරන්න And while- සූදානම් වුණා. And when he started praising the Lord, ස්වාමින් වහන්සේට ඔහු ප්‍රශංසා කරන්න පටන් ගත්තාම the Lord started working a work amongst those people who were coming up against the armies of Israel. ඔහුට ඒ ඊශ්‍රායල් හමුදාවට විරුද්ධ වෙන්නා වූ සෙනගට විරුද්ධව ස්වාමින් වහන්සේ යම්කිසි ක්‍රියාවක් කරන්නට ආරම්භ කළා. And there was confusion in their camps. ඒ සතුරු හමුදාව තුළ වියවුල්භාවය පටන් ගත්තා. And then we find another place where Paul and Silas, at midnight, they prayed and sang praises to the Lord. තවත් වතාවකදී අපි දකින්නේ පාවුල් සහ සීලස් ඒ මධ්‍යම රාත්‍රියේදී සිරගෙදර සිටින විට කොහොමද ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න ස්තුති කරන්න ගත්තේ කියලා. So when they started praising the Lord, ඔවුන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තාම the Lord started working. ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්න පටන් ගත්තා. Wherever there is praise, things can change in your life. ප්‍රශංසාව තියෙන යම් තැනක තිබේද එතනදී ඔබගේ ජීවිතයට වෙනස් වීම සිද්ධ වෙන්න When your යනවා. homes are not filled with praise, ඔබගේ නිවෙස් ප්‍රශංසාවෙන් පිරී නැති විට you can invite demons to come in. ඔබට පුළුවන් යක්ෂ ආත්මවලට ඇතුල් වෙන්න ආරාධනා The කරන්න. Bible talks about murmurers and complainers, බයිබලයේ සඳහන් කරන්නේ කුඳුරන්නෝ සහ දොස් තබන්නෝ. and they invited demons. ඔවුන් කරන්නේ යක්ෂ ආත්මවලට ආරාධනා කිරීමයි. The Bible also tells us don't murmur and don't complain. බයිබලය පවසනවා එලෙසමයි අපිට දොස් තබන්න එපා කුඳුරන්න එපා කියා. See, all of us, we have a temptation of complaining and murmuring and falling into the flesh. අපි හැමෝටම මේ පෙළඹවීම පරීක්ෂාව තිබෙනවා මාංශය තුල ක්‍රියා කරමින් දොස් තබන්න සහ කුඳුරන්න. Every one of us. හැමෝටම ඒ All of us පෙළඹවීම get තිබෙනවා. these. All of us have this temptation coming. හැමෝටම මේ පරීක්ෂාව පැමිණෙනවා. But time to time we have to be reminded නමුත් කලින් කලට අපි මේ දේ මතක් කරගත that යුතුයි. we should stop grumbling and complaining and start praising. කෙඳිරීම සහ දොස් තැබීම නවත්වලා ප්‍රශංසා කළ යුතු බව. Praises look beautiful on you. ප්‍රශංසාව ඔබ තුළ අලංකාරය ගෙන එනවා. It's better to praise the Lord than to complain.
දොස් තබනවට වඩා ප්‍රශංසා කිරීම යහපත් දෙයක්. The children of Israel, they complained and they invited demons. ඊශ්‍රායල් සෙනගත් දොස් තබලා යක්ෂ ආත්මවලට ආරාධනා කළා. Likewise, it warns us in 1 Corinthians 10, don't complain and don't murmur so that you won't invite the destroyer. එලෙසම අපට 1 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ අපට අනතුරු අඟවන්නේ ඒ විනාශකාරයාට ආරාධනා කරමින් දොස් තබමින් කොඳුරන්න එපා කියා. So that if you stop doing that, you are going to see better things happening in your life. ඔබ ඒ දේ කිරීම නතර කරන්න ගත්තාම ඔබ දකිවි ඔබගේ ජීවිතේ වඩා යහපත් දේවල් සිද්ධ වෙනවා. Okay, we've been talking about words. අපි කතා කරමින් සිටියේ වචන. We've been talking about words that we speak out of our mouth. අපි කතා කරමින් සිටියේ අපගේ මුඛයෙන් පිට වෙන වචන ගැනයි. It shows our faith. ඒ දේ අපේ ඇදහිල්ල පෙන්눔 කරනවා. Words that come out of our mouth, it shows how much of faith we have. අපේ මුඛයෙන් එන වචන වලින් අපට කොයිතරම් ප්‍රමාණ ඇදහිල්ලක් තිබෙනවද කියලා පෙන්눔 කරනවා. Now, I'm not saying just to pretend you speak a few positive words in the presence of some believers. මම කියන්නේ අනික් අධේලුවාන්තයන් කීප දෙනෙක් ඉදිරියේ යම් කිසි මවාපෑමක් කරමින් ධනවාදී වචන කීපයක් කතා කළ යුතු බව. But we have been talking about making it a lifestyle. නමුත් අපි කතා කරමින් සිටියේ මේ දේ අපේ ජීවිත රටාවක් කිරීම සම්බන්ධවයි. Making it a lifestyle of speaking what God says. දෙවියන් වහන්සේ විසින් කියන ලද දේ අපි අපේ වචන තුලින් කතා කිරීම තුලින් කිරීම ජීවිත රටාවක් කර ගැනීම. We live in a world of words. අපි ජීවත් වෙන්නේ වචන තිබෙන ලෝකයකයි. We hear words. අපිට වචන ඇසෙනවා. People tell us, give us information. මිනිසයන් අපට තොරතුරු ලබා දෙනවා. And we hear so many things. අපිට බොහෝ දේවල් ඇසෙනවා. But if you're not alert, if you're not careful in what we hear, නමුත් අපි අසන දේ ගැන පරිස්සම් නොවුනොත් we are going to fall into the trap of the enemy and we're going to speak the enemy's words. අපි සතුරගේ ඒ උගලට අසු වෙලා සතුරගේ වචන කතා කරන්න යනවා. See, confession is to agree with the one who spoke it. ප්‍රකාශ කිරීම කියන්නේ ඒ දේ කතා කරන ලද කෙනා සමග එකඟ වීමක්. Now, whom am I agreeing with? මං කා සමගද එකඟ වන්නේ? Am I going to agree with my symptoms? මගේ රෝග ලක්ෂණ සමග මම එකඟ වෙනවද? Am I going to agree with what the devil tells me? යක්ෂයා මට කියන දේ සමග මා එකඟ වෙනවද? Or am I agreeing with God's word? නැතහොත් මා දේව වචනය සමග එකඟ වෙනවා. Because there's so much of power in agreement. මන්ද එකඟතාවය තුල බොහෝ බලය තිබෙනවා. When you agree with the word of God, ඔබ දේව වචනය සමග එකඟ වන විට I believe මම විශ්වාස that my කරනවා God supplies all my needs according to his riches. මගේ දෙවිඳුන් මගේ සියලු අවශ්‍යතාවයන් උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට සපයන බව. I'm not agreeing with my circumstances. මගේ වාතාවරණය සමග මා එකඟ වන්නේ I'm නැතුව not agreeing with what the devil is doing in the economy. යක්ෂයා මේ ආර්ථිකය තුල කරන දේ සමග මා එකඟ වන්නේ නැහැ. I'm agreeing with what God says. මම එකඟ වන්නේ දෙවියන් වහන්සේ කියන ලද දේ සමග. I'm having faith in God. මට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබෙනවා. Either you can have faith in your circumstances, එක්කෝ ඔබට පුළුවන් ඔබේ වාතාවරණය සමග ඇදහිල්ල තබා ගන්න. or you can have faith in the fearful words that the devil speaks over you, නැතහොත් යක්ෂයා ඔබ කෙරෙහි කතා කරන භයානක වචන කෙරෙහි ඇදහිල්ල තබන්න. or you can agree with the word of God. නැතහොත් ඔබට පුළුවන් දේව වචනය සමග එකඟ වන්න. And we would rather choose to agree with the word of God. දේව වචනය සමග එකඟ වීම වඩා හොඳයි. Whenever you hear a negative report, ඕනෑම මොහොතක ඔබට ඍණවාදී වාර්තාවක් ඇසුනහම you can always counteract with God's word. ඔබට පුළුවන් නිතරම දේව වචනය සමගින් ඒ දේට ප්‍රතිපහාර දක්වන්න. Let's go to the book of Psalm 112. ගීතාවලිය 112 වෙනි පරිච්ඡේදය දෙස බලමු. Psalm 112 ගීතාවලිය 112 and verse number 7. 7 වෙනි පදය. He shall not be afraid of evil tidings. His heart is fixed in trusting the Lord. ඔහු නරක ආරංචි වලට බය නොවන්නේ. ඔහුගේ සිත ස්වාමින් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථීරව තිබේ. This man, the righteous man, මේ පුද්ගලයා ධර්මිෂ්ඨ කෙනෙක්. and he is not afraid of evil tidings. ඔහු නරක ආරංචි වලට බය නැහැ. Evil tidings, the evil one who brings evil
news. නපුරු කෙනා තමයි නපුරු ප්‍රවෘත්ති ගෙනෙන්නේ. And when he brings the evil reports, he says, I'm not afraid. ඔහු නපුරු ආරංචි ගෙනෙන විට මොහු කියන්නේ කුමක්ද? මම මේවට බය නැහැ. Why? හේතුව Because it tells us here his heart is fixed in trusting the Lord. මෙතන ඒ දේට හේතුව පවසනවා ඔහුගේ සිත ස්වාමින් කෙරෙහි විශ්වාසය What තබන. does he do? කුමක්ද ඔහු කරන්නේ? He counterattacks with his words. ඔහුගේ වචන සමගින් ඔහු අනිත් අතට ප්‍රතිප්‍රහාර He said, දෙනවා. I'm not going to respond to the fear. ඔහු කියන්නේ මේ බියට මම ප්‍රතිචාර දක්වන්නේ නැතුව I'm not going to respond to fear by fearing, බියවීම තුළින් මේ බියට මම ප්‍රතිචාර නොදක්වා but I'm going to answer back to fear with my faith. ඒ බියට මම ප්‍රති උත්තර දෙන්න යන්නේ මාගේ ඇදහිල්ලෙන්. Because my heart is fixed in having faith in the Lord. හේතුව ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් මගේ හදවත ස්ථීරව තිබෙනවා. My heart is fixed in the word of God. මගේ හදවත ස්වාමින් වහන්සේගේ වචනය කෙරෙහි ස්ථීරව තිබෙනවා. No matter how bad the report is, වාර්තාව කොයිතරම් නපුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. I make up my mind to trust in the word of God. මම තීරණයක් කරන් තියෙන්නේ දේව වචනය විශ්වාස කරන්නයි. How many times have you responded to the evil reports by fear? මම කොතරම් වතාවක් බියෙන් මේ නපුරු ආරංචි වලට ප්‍රතිචාර How දක්වා many තිබෙනවද? times have we responded to fear by receiving it? ඒ නපුරු ආරංචිය පිළිගැනීම තුළින් අපි කොයිතරම් ප්‍රමාණයක් මේ බියට ප්‍රතිචාර දක්වා තිබෙනවද? Well, it can kill a person. ඒ දෙයට පුළුවන් කෙනෙක්ව මරා දමන්නත්. It can paralyze your life. ඔබේ ජීවිතය දුර්වල කරන්නත්. It can make you so discouraged. ඒ දෙයට පුළුවන් ඔබව අධෛර්යමත් කරන්නත්. It can cause sickness to come into your life. ඒවට පුළුවන් ඔබගේ ශරීරවලට රෝගය ගෙනෙන්නත්. It can even cause you to even commit suicide. ඒ දෙයට පුළුවන් වෙනවා ඔබගේ ජීවිතය දිවි නසා ගන්න තැනට ගෙනෙන්න. Suicidal thoughts can arise in your mind. දිවි නසා ගන්න සිතුවිලි පවා ඔබගේ මනසෙන් පැන නගින්න පුළුවන්. Bad reports. නපුරු ආරංචි වලට. Because bad reports cause us to sow fear that we might say, what am I going to do now? නපුරු ආරංචි වලින් කරන්නේ කුමක්ද? බොහෝ බිය ඉපදවීමයි. ඒ තුලින් ඔබ ඒ දේවල් අසලා කියන්නේ කුමක්ද? දැන් මම මොනවද කරන්න යන්නේ? Verse 8 says, his heart is established and he shall not be afraid until he see his desire upon his enemies. 8 වෙනි පදේ කියන්නේ ඔහුගේ සිත සවිව තිබේ. තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදු වෙනවා දකින්නතුරු ඔහු බය නොවන්නේය. His heart is established. ඔහුගේ හදවත සවිව තිබෙනවා. If you have a heart that is established, ඔබට හොඳින් ස්ථීර වූ හදවතක් තිබෙනවා නම් you are not going to respond to fear by being afraid. ඔබ බියවීම තුළින් ඒ බියට ප්‍රතිචාර දක්වන්නට යන්නේ නැහැ. You are never going to have good results in your life by responding to fear by fear. ඔය බියට බිය තුළින්ම ප්‍රතිචාර දැක්වීම තුළින් ඔබගේ ජීවිතයට කිසිම විටක හොඳ ප්‍රතිඵල ලබා ගන්න බෑ. Because fear will always agree with fear. මන්ද බිය කියන එක නිතරම බිය සමග එකඟ වෙනවා. Fear can relate to you. බියට You පුළුවන් can easily relate to fear. හොඳින් අදාළ කරගන්න ඔබට හොඳින් ඔබට සම්බන්ධ කරගන්න. But faith would oppose fear. නමුත් ඇදහිල්ලෙන් කරන්නේ බියව තල්ලු කිරීමයි. I'm not afraid. ඔහු කියන්නේ මම බය නැහැ. I'm not going to be afraid. මම බය වෙන්න යන්නේ නැහැ. I'm not going to give up. මම අත්හැර දමන්න යන්නේ I නැහැ. trust my heart is established. I have trust in the Lord. මගේ හදවත හොඳින් සවිව තිබෙනවා. මම ස්වාමීන් වහන්සේවයි විශ්වාස I කරන්නේ. trust in the Lord. මම ස්වාමීන් වහන්සේව විශ්වාස කරනවා. Many people, they are wavering around. බොහෝ අය එහෙට මෙහෙට වැනෙමින් සිටිනවා. They just hear good reports at times, bad reports, good reports, bad reports. Their minds are so clogged up with confusion. ඔහු කාලවල් වලදී හොඳ ප්‍රවෘත්ති අසනවා, නපුරු ප්‍රවෘත්ති අසනවා, ආයෙත් හොඳ ප්‍රවෘත්ති මෙවැනි ආකාරයෙන් එහෙට මෙහෙට විසිවමින් ඔවුන්ගේ මනස් වියවුල් භාවයෙන් හිර වී And තිබෙනවා. out comes from their mouth fear and faith. ඔවුන්ගේ මුඛයෙන් එළියට එන්නේ බිය සහ ඇදහිල්ල. They have two confessions, ඔවුන්ට ප්‍රකාශ කිරීම දෙකක් තිබෙනවා. fear and faith. බිය සහ ඇදහිල්ල.
So they kind of think, well, let's be balanced. ඉතින් ඔවුන් හිතන්නේ අපි සමබරතාවෙන් සිටියොත් හොඳයි. People talk about a balanced doctrine. මනුෂ්‍යයන් සමබරතාවයේ ඉගැන්වීමක් ගැන කතා They කරනවා. say we got to have a balanced teaching. ඔවුන් කියන්නේ අපට සමබර ඉගැන්වීමක් තිබෙන්න Let me ඕනේ. easily tell you what a balanced teaching is. මම ඔබට ඉතා පහසුවෙන් කියන්නම් කුමක්ද සමබර ඉගැන්වීමක් The කියන්නේ. devil is bad and our God is good. යක්ෂයා නපුරුයි දෙවියන් වහන්සේ යහපත්. The devil is fear and God is faith. යක්ෂයා බියයි දෙවියන් වහන්සේ කියන්නේ ඇදහිල්ලයි. The proper balance is the devil is hate and God is love. නියම සමබරතාවය කියන්නේ යක්ෂයා වෛරයක් නමුත් දෙවියන් වහන්සේ ප්‍රේමයයි. But I choose to get onto God's side. නමුත් මන් තෝරගන්නවා දෙවියන් වහන්සේගේ පැත්තට යන්න. I'm going to go to extremely believe what God is and who God is. මම අන්තවාදීව අදහන්ට යනවා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ කවුද කියන වගයි. You know, a kind of a neutralized life is accepted among people. දැන් උදාසීන ජීවිතයක් තමයි මනුෂ්‍යයන් විසින් පිළිගන්නේ. Lukewarmness is accepted in society. ඇල්මැරුණු භාවයත් සමාජය තුළ පිළිගන්නවා. Just respond to whatever they say. ඔවුන් කියන ඕනෑම දෙයක්ට ප්‍රතිචාර දක්වන්න. You can get into any society if you're a kind of a person who is willing to compromise. දැන් ඔබට පුළුවන් ඕනම වර්ගයේ සමාජයක් සමග එකට ගැටෙන්න ඔබට පුළුවන් නම් ඒ ඔබගේ මට්ටමින් පහතට ඇවිල්ලා ඕනම දෙයක් සමග එකඟ වෙන්න. A balance. සමබරතාවයක්. Well, I'm a man of faith, but since you're in fear, I'll agree with your fear also. මම ඇදහිල්ලේ මිනිහෙක් නමුත් දැන් ඔබ බය වෙලා ඉන්න නිසා මමත් ඔබේ බය සමග එකඟ වෙන්නම්. I agree with you. මං ඔබ සමග එකඟ වෙන්නම්. See, we don't deny the fact that there is fear in the world. දැන් අපි මේ ලෝකයේ බිය තිබෙනවා කියන කාරණාව එපා කරනවා නොවේ. We don't deny the fact. It's a fact. අපි ඒක පිළි නොගන්නවා නොවේ ඒක සාධකයක් හැටියට තිබෙනවා. But we rather choose the truth. නමුත් අපි සත්‍ය තෝර ගැනීම වඩා හොඳයි. People are trying to live by the facts. මනුෂ්‍යයන් මේ තිබෙන සාධක අනුව ජීවත් When we වෙන්නයි got to හදන්නේ. live by what we see. අපි දකින දේ අනුව අපි ජීවත් වෙමු. We got to speak what we see. අපි දකින දේ අනුව අපි කතා කරමු. After all, we got to accept what people say. කොහොම වුණත් මිනිස්සු කියන දේත් අපි පිළිගන්න ඕනේ. We must also believe what they say. ඔවුන් කියන දේත් අපි විශ්වාස කරන්න ඕනේ. Those are things that have happened. මේවා ඇත්තටම සිද්ධ වෙච්ච And those දේවල්. are things that are happening. මේවා ඇත්තටම සිද්ධ වෙමින් තිබෙන And we දේවල්. got to get along with the world. ඉතින් ලෝකයේත් එක්කත් අපි එකට යන්න ඕනේ. After all, we are living in this world. මොනවා වුණත් අපි මේ ලෝකේ තමයි ජීවත් වෙන්නේ. So what happens is we lower our level of faith by compromising and accepting a little bit of fear into our faith. ඉතින් අපගේ ඇදහිල්ලේ මට්ටම අපි පහත් කරගන්නවා අපගේ ඇදහිල්ල සමග ඒ ඔවුන් කියන දේවල් වලටත් එකඟ වෙන්න යෑම තුළින්. But we find Jesus. නමුත් අපි යේසුස් වහන්සේ දිහා බැලුවොත් When the bad report came from home, from Jairus' home, the Jairus. ruler of the synagogue's home, සිනගෝගේ මුලාදෑනියෙක් වූ යායිරස්ගේ නිවසින් නපුරු ආරංචියක් පැමිණි විට where your child is already dead. ඔබගේ පුතා මේ වන විටත් මැරිලා කියා. But Jesus turned around and told Jairus, යේසුස් යායිරස් රස හැරී කිව්වා. fear not, බිය නොවන්න. only believe. ඇදහිල්ලෙන්ම සිටින්න. Fear not, බිය නොවන්න. only believe. ඇදහිල්ලෙන්ම සිටින්න. Jairus, being the father of the daughter who was dead, according to the reports, ඒ මියගිය දියණියගේ පියා හැටියට සිටියා වූ යායිරස් ඒ වාර්තාවලට අනුව he believed Jesus. යේසුස් වහන්සේව හදාගත්තා. And he walked home with Jesus යේසුස් සමග ඔහු නිවසට ගමන් කරා. and raised the child up from the dead. මියගිය දියණියව මලවුන්ගෙන් නැගිට්ටෙව්වා. So you can always respond to anything, any which way you want to, any report that you want to. ඉතින් ඕනම වාර්තාවකට ඕනෑම ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්න ඔබට ඕන විදියට ඔබට පුළුවන්. It's always good to be full of God's word. නමුත් දෙවියන් වහන්සේගේ වචනයෙන් පිරී සිටීම නිතරම යහපත් දෙයක්. God's word is full of faith. දෙවියන් වහන්සේගේ වචනය ඇතහිල්ලෙන් පිරී The තිබෙනවා. Bible says faith comes by hearing the word of God. බයිබලය පවසන්නේ
යේසුස් දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන බවයි. You keep hearing the word of God continuously, you're going to increase faith in your life. ඔබ දිගටම උන්වහන්සේගේ වචනය අසමින් සිටින විට ඔබගේ ජීවිතයේ ඇදහිල්ල ඔබ වැඩි කරගන්න Or in යනවා. other words, you will have active faith. අනිත් පැත්තෙන් කිව්වොත් ක්‍රියාශීලී ඇදහිල්ලක් ඔබට You'll have ලැබෙන්න යනවා. active faith. It's not that you don't have faith, because if you're a believer, you have faith. දැන් ඔබට ඇදහිල්ල නැතුව නොවේ. මොකද ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබට ඇදහිල්ල තිබෙනවා. Some people say, oh God, give me more faith. සමහරක් මනුෂ්‍යයන් කියනවා අනේ දෙවිඳුනි මට වැඩිපුර ඇදහිල්ල දෙන්න. I'm going to fast so that I'll receive more faith. මම නිරාහාරව ඉන්න යනවා මට වැඩිපුර ඇදහිල්ල ලබා I ගන්න. want to do something that I would give more faith. මම යම් දෙයක් කරන්න යනවා මට වැඩිපුර ඇදහිල්ල ලබා But ගන්න. Jesus said, if you want to activate your faith, or if you want more faith, නමුත් යේසුස් වහන්සේ කිව්වේ ඔබට වැඩියෙන් ඇදහිල්ල ඕනේ නම් activate the faith that you have. ඔබට දැනටමත් තිබෙන ඒ ඇදහිල්ල ඔබ ක්‍රියාවට If දබන්න. your faith is as a grain of mustard seed, අබ ඇටයේ වර්ගයේ ඇදහිල්ලක් ඔබට තිබෙනවා නම් you will be able to speak unto this sycamore tree ඔබට පුළුවන්කම තිබෙනවා මේ ඇඹිල්ල ගසට කතා කරන්න. and command it to be uprooted and cast into the sea. මුලින්ම ගැලවිලා මුහුදට වැටෙන්න කියාන කරන්න. It shall obey you. ඒ ඔබට කීකරු වෙන්න යනවා. It's authoritative words that you speak that will activate your faith. ඔබ විසින් කතා කරන ආධිපත්‍යයේ වචන තමයි ඔබගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරවන්න යන්නේ. Man was never made to be under the mercy of the devil. මනුෂ්‍යව කිසිවිටකත් යක්ෂයාගේ කරුණාව යටතේ සිටින්නට මැව්වේ නැහැ. Although man fell into the hands of the devil මනුෂ්‍යයා යක්ෂයාගේ හස්තයට වැටුණට through Adam, ආදම් තුලින් God still was after man. දෙවියන් වහන්සේ තවමත් මනුෂ්‍යයා පසුපස සිටියා. He was looking for a man who had a perfect heart or an upright heart, who would believe in him so that he can show himself strong on his behalf. දැන් උන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට තමන්ගේ ශක්තිමත් භාවය පෙන්වන පිණිස දෙවියන් වහන්සේ මනුෂ්‍යෙක්ව සෙව්වා නිවැරදි හදවතක් තිබෙනවා. He was looking for somebody who's going to be honest. අවංකයි කියා සිටින්න පුළුවන් මනුෂ්‍යෙක්ව උන්වහන්සේ සෙව්වා. who's going to believe what God says. දෙවියන් වහන්සේ කියපු දේ අදහන්න පුළුවන් මනුෂ්‍යෙක්ව. See, faith is not just a movement. ඇදහිල්ල කියන්නේ නිකන් කාලයකට පමණක් තිබෙන කාරණාවක් You know, නෙවෙයි. people always think this is a faith movement, this is a love movement, this is an intercession movement, and this is some other end time movement. මනුෂ්‍යයන් නිතරම සිතනවා මේක ඇදහිල්ලේ කාල සීමාව මේක අවසාන කාලයේ සීමාව එවැනි ආකාරයෙන් එක එක මොහොතවල් ගැන හිතනවා. And people just, make up things like, well, these are times for intercession and prayer. දැන් මනුෂ්‍යයන් ඕන්ට ඕන විදිහට එක එක කාලවල් සාදලා ඕන් කියනවා මේ කාලය මැදිහත් වීමේ යාඥාවේ කාලයක්. Or these are the times that we need to know about the end times. දැන් මේ කාලේ තමයි අපි අන්තිම කාලය ගැන දැනගන්න ඕනේ. And all kinds of things people come up with because they don't hear from God. They just want to impress people with new teachings. විවිධාකාර දේවල් සමගින් මනුෂ්‍යයන් පැමිණෙනවා. මන්ද දෙවියන් වහන්සේගෙන් ඔවුන්ට අහුම්කම් දෙන්න අවශ්‍ය වන්නේ. ඔවුන්ට ඕනේ මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගන්න අලුත් ඉගැන්වීම් See, සමගින්. they want to be so impressive in their words to the people so that people will think, man, this man has a lot of revelation. He knows a lot about the Bible. දැන් මනුෂ්‍යයන් ඉදිරියේ ඔවුන්ගේ සිත් හද ගන්න ඕන නිසා ඔවුන් විවිධ දේවල් කියමින් මනුෂ්‍යයන් එතකොට කියන්නේ කුමක්ද? මෙයාට ගොඩක් එළිදරව් තියෙනවා. මෙයා බයිබලේ දන්නවා. He knows a lot of scriptures. මෙයා ගොඩක් පද දන්නවා. And then he impresses people with a lot of teachings. ඉතින් බොහෝ ඉගැන්වීම් සමගින් ඔවුන් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගන්න And හදනවා. people also have itching ears. They just want something new that they could hear. මනුෂ්‍යයන්ටත් කසන කන් තිබෙනවා කියනවා එවැනි ඉගැන්වීම් අලුත් ඉගැන්වීම් වලට ඔවුන්ට ආසා කරන ආකාරයේ. But then they don't stick with one teaching. They go from one to another to another to another, and eventually you'll find that they are so confused. දැන් ඔවුන් එක ඉගැන්වීමක පවතින්නේ නැතුව ඔවුන් එක ඉගැන්වීමකින් තව ඉගැන්වීමකට යනවා තවත් ඉගැන්වීමකට යනවා ඊට පස්සේ අන්තිමේදී ඔවුන් වියවුල් භාවයේ සිටිනවා. Jesus said යේසුස් වහන්සේ in the කිව්වේ book of Luke chapter 18 and verse number 8, ලූක් 18:8 when the Son of Man come, will he find faith on earth? දෙවියන් වහන්සේගේ පුත්‍රයා පැමිණෙන විට ඔහුට ඇදහිල්ල සම්භවේද? Will people be people of faith? ඇදහිල්ලේ මනුෂ්‍යයන් හැටියට මනුෂ්‍යයන් සිටීවිද? Or are people going to be so
caught up with all kinds of teachings. නැතහොත් මනුෂ්‍යයන් විවිධාකාර ඉගැන්වීම් වලට හසු වී සිටීවිද. In the teachings of faith, there is a lot of other teachings that are involved where character building is there, then having the understanding the new birth that you have in Christ Jesus. දැන් ඇදහිල්ල ඉගැන්වීම් තුළ තවත් ඉගැන්වීම් තිබෙනවා අපගේ චරිතය ගොඩනගන්නා වූ ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ලැබී තිබෙන අලුත් උපත සම්බන්ධව. But everything matters with faith because faith is that which connects you with God. නමුත් හැම දෙයක්ම බලපාන්නේ ඇදහිල්ලටයි මන්ද ඇදහිල්ල තමයි ඔබව දෙවියන් වහන්සේට සම්බන්ධ කරන්නේ. You have faith, that's the reason you took your time to come here. ඔබට ඇදහිල්ල තිබෙනවා ඒ නිසා තමයි ඔබ වෙලාව ගත්තේ මේ ස්ථානෙට පැමිණෙන්න. You activated your faith by taking this afternoon nap off and saying, I'm going to go for the service because I want to hear the word of God. දැන් ඔබගේ ඇදහිල්ල ඔබ ක්‍රියාවට දාපු නිසා තමයි ඒ සවස් කාලේ ඔබගේ නිින්ද කැප කරලා ඔබ කිව්වේ මම යනවා දේව වචනයට I'm අහුම්කම් going to දෙන්න. sing praises unto the Lord. I'm going to be encouraged and I'm going to encourage others. මම ස්වාමින් වහන්සේට ප්‍රශංසා ගී කියන්න යනවා මම ධෛර්යමත් වෙන්න යනවා ධෛර්යමත් වී මම අනිත් අයවත් ධෛර්යමත් කරන්න යනවා. I'm not here just because I have nothing else to do. මම මෙතන සිටින්නේ මට වෙන කරන්න මොකුත් නැති නිසා නොවේ. I'm here because I'm activating my faith. මම මෙතන සිටින්නේ මගේ ඇදහිල්ල මා ක්‍රියාවට දමන නිසා. I'm not just trying to activate my faith by just being at home watching some program that does not even give you any kind of a life, but it just kills you only. දැන් මම නිකන් ගෙදර සිටීමෙන් මොනවා හරි වැඩසටහනකට බලමින් සිටින්නේ නැහැ. මගේ ජීවිතයට කිසි ජීවනයක් නොදී ඇත්තටම මරණය ගෙනෙන්නා වූ. Some people say, oh, I have no time to go to church. සමහරක් මනුෂ්‍යයන් කියනවා සභාවට යන්න අපට Oh, වෙලා my නැහැ. heart is there in the church. මගේ සිතරන් මගේ සභාවේ තමයි තියෙන්නේ. Oh, I just pray for the people who are in church. සභාවේ සිටින මනුෂ්‍යයන්ටත් මම යාඥා කරනවා. I love to be there, but I just can't. මම කැමතියි එතනට යන්න නමුත් මට බෑ. They have not activated their faith. එතනදී ඔවුන්ගේ ඇදහිල්ල ඔවුන් ක්‍රියාවට No, දාලා I'm not නැහැ. saying if you had something important to get involved with, and then it doesn't mean that you got to be here at a particular time, at a particular day. I'm not talking to be so rigid concerning your faith, but I'm talking about people who have just understood faith to the extent where they think that it's not too important for me to be in church. දැන් මම කියන්නේ නැහැ ඔබට ඉතා වැදගත් දෙයක් තිබෙනවා නම් කිරීමට ඔබ ඒ දේ නොකර ඔබ ඇදහිල්ල සම්බන්ධවත් ඔබ තදින් සිටමින් ඔබ මේ ස්ථානයේ සිටින්න ඕනේ කියලා. නමුත් සමහර අය ඇදහිල්ල තිබෙනවා ඇදහිල්ල ක්‍රියාවට නොදමා ඔවුන් සභාවට නැවිත් සිටිනවා. Well, if the Holy Spirit leads you to go to a person's home and preach the gospel to him, go. දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා නම් යම් නිවසකට ගොස් ඒ ස්ථානයට ගොස් සුභාරංචිය ප්‍රකාශ කරන්න ඔබ යන්න. Go activate your faith because your faith will work where the Holy Spirit leads you. ඔබ ගොස් ඔබේ ඇදහිල්ල ක්‍රියාවට දමන්න මන්ද ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වන ස්ථානයේ ඔබේ ඇදහිල්ල ක්‍රියාවට ක්‍රියාත්මක වේවි. Because if you learn faith, then you got to also use faith. මන්ද ඔබ ඇදහිල්ල ගැන ඉගෙන ගන්නවා නම් ඔබේ ඇදහිල්ල පාවිච්චි කරන්නටත් ඕනේ. When you use your faith, you'll begin to see how faith is working for you. ඔබ ඇදහිල්ල පාවිච්චි කරන විට ඔබ දකිවි කොහොමද ඒ ඇදහිල්ල ඔබ දෙසා ක්‍රියා කරන්නේ කියලා. Faith works on your behalf. ඇදහිල්ල ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. A life of faith is a 24-hour life. ඇදහිල්ල ජීවිතය කියන්නේ පැය 24 ජීවිතයක්. I mean, you can wake up in the night sometime with a nightmare and wake up and cast that devil out that has caused you to live to be in fear. දැන් හිටි හැටි ඔබ රාත්‍රියේ සිහිනයක් දැකලා ඇහැරුණොත් ඔබට පුළුවන් ඒ ඔබව බියගෙනෙන්නා වූ ඒ යක්ෂයාව දුරු කරන්න ඒ රාත්‍රියේම. Or the Lord might wake you up to intercede for somebody who is going through a situation. නැත්තම් ස්වාමින් වහන්සේ ඔබව පුබුදුවාවි තවත් කෙනෙක් වෙනුවෙන් මැදහත් වීම යාඥාවක් කරන්න යම් කිසි තත්වයක් තුළින් යන්න වූ කෙනෙක් ගැන. Activate your faith. එතනදී ඔබේ ඇදහිල්ල ඔබ ක්‍රියාවට දමන්න. Activate your faith. ඔබගේ ඇදහිල්ල ඔබ ක්‍රියාත්මක The Bible කරන්න. talks about බයිබලය කතා කරනවා activated faith and dead faith. මැරිච්ච ඇදහිල්ලකට වඩා ක්‍රියාශීලී ඇදහිල්ල ගැන. Go with me to James chapter 2. යාකෝබ් දෙවෙනි පරිච්ඡේදය බලමු. James chapter 2 and verse 14 says, යාකෝබ් 2:14. or we'll read verse 19. යාකෝබ් 2:19 සිට කියවමු. Thou believest
Okay, we'll read from verse 18 or verse 17. අපි 17 වෙනි පදයේ සිටම කියමු. Even so, faith, if it hath not works, it is dead, being alone. එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. Yea, a man may say, thou hast faith and I have works. Show me thy faith without thy works. I will show thee my faith with my works. එසේය යමෙක් කතා කොට නුඹට ඇදහිල්ල තිබේ මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වා පන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නෙමි කියනවා. Thou believest that there is one God, but thou doest well. Even the devils also believe and tremble. ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය. නුඹ කරන එක හොඳය. යක්ෂයාත් විශ්වාස කර වෙව්ලති. Wilt thou, O vain man, that faith without works is dead? නමුත් හිස් වූ මනුෂ්‍යය ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? Even the devils believe that there is a God. යක්ෂයෝ පවා විශ්වාස කරනවා දෙවි කෙනෙක් සිටින බව. But he doesn't have any faith. නමුත් ඔහුට කිසි ඇදහිල්ලක් නැහැ. He's not activating the faith. ඔහුගේ ඇදහිල්ල ක්‍රියා කරනවා He's නෙමෙයි. totally in rebellion to God. ඔහු සම්පූර්ණයෙන්ම සිටින දෙවියන් වහන්සේට කැරලිකාරකමින්. He has no action of faith. ඔහුට ඇදහිල්ලේ ක්‍රියාවක් නැහැ. He rebels against God ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගසනවා. by torturing the minds of the people, මනුෂ්‍යයන්ගේ මනස් වලට වද දීම තුලින්, by killing and stealing and destroying. සොරකම් කිරීම තුලින්, මරණය තුලින් සහ අවිනාශ කිරීම තුලින්. Demons, they believe that there is a God, but they don't do the right thing. යක්ෂ ආත්මය පවා විශ්වාස කරනවා දෙවි කෙනෙක් සිටනවා කියලා. නමුත් ඕන් හරි දේ කරන්නේ නැහැ. But if you have faith, නමුත් ඔබට ඇදහිල්ල තිබෙනවා නම් show it by action. ඒ දේ ක්‍රියාවකින් පෙන්වන්න. Activate your faith ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක by කරන්න. speaking words, වචන කතා කිරීම තුලින්. words that line up with the scriptures, දේව වචනයට එකඟ වෙන වචන තුලින්. words that line up according to what he said, උන්වහන්සේ විසින් කියන ලද දේශට එකඟ වෙන්නා වූ වචන තුලින්. acting upon his word. උන්වහන්සේගේ වචනයට අනුව ක්‍රියා කිරීම තුලින්. God says he has given you all authority and power දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේ ඔබට සියලු බලයත් ආධිපත්‍යයක් දී තිබෙන බවයි. over all the power of the enemy. සතුරාගේ සියලු බලයට එරෙහිව. Are you obeying his word? ඔබ උන්වහන්සේගේ වචනයට කීකරු Or are you වෙනවද? trembling and fearing and let the devil have his way over your life? නැතහොත් ඔබ බය වෙමින් වෙවුලමින් යක්ෂයාට ඉඩ හරිනවද ඔහුගේ මාර්ග ඔබගේ ජීවිතය තුළට ඇති වෙන්න? Probably at times when you're alone sometimes, සමහර විට ඔබ තනි වී සිටින මොහොතක වෙන්න පුළුවන්. Satan might come into your life and try to put some symptom or try to talk to you in talking you into believing something. යක්ෂයා උත්සාහ කරાવી ඔබ වෙතට පැමිණ ඔබට යම් රෝග ලක්ෂණ දෙන්න නැතහොත් යම් දෙයක් විශ්වාස කරන පිණිස යම් දෙයක් පවසන්න. Can bring an evil report. ඔහු නපුරු වාර්තාවක් ගෙනෙන්න පුළුවන්. What are you about to do concerning those things? මේ දේවල් සම්බන්ධව ඔබ මොනවද කරන්න යන්නේ? Are you activating your faith? ඔබ එතනදී ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කරනවා. Or are you believing what he says? නැතහොත් ඔහු කියන දේ විශ්වාස කරනවා. Are you saying in the name of Jesus, ඔබ කියනවාද යේසුස්ගේ නාමයෙන් I take authority over those evil thoughts? ඒ නපුරු සිතුවිලි වලට විරුද්ධව මම ආධිපත්‍ය ගන්නවා. That's never going to happen to my husband මේ or to දේ my wife. කිසි විටකත් මගේ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට සිද්ධ වෙන්න යන්නේ It's නැහැ. not going to happen to my children. ඒ දේ මගේ දරුවන්ට සිද්ධ වෙන්න I යන්නේ bind නැහැ. that thought right now ඒ සිතුවිල්ල මම මේ දැන් බැඳ දබනවා. and I rebuke it in Jesus' name. යේසුස්ගේ නාමයෙන් මම ඒ දේට තරවටු Or කරනවා. are you going to say, I wonder what's happening to my child now? නැතහොත් ඔබ සිතමින් සිටිනවාද මොකක් වෙයිද මගේ දරුවට දැන්? I don't know what happened to my wife. මගේ භාර්යාවට දැන් මොකක් වෙයිද? See, when the devil comes against you, are you using your faith? දැන් යක්ෂයා කරෙන් ඔබට විරුද්ධව පැමිණෙන විට ඔබේ ඇදහිල්ල ඔබ පාවිච්චි Are කරනවාද? you activating your faith? ඔබේ ඇදහිල්ල ඔබ ක්‍රියාවට දමනවාද? It is a 24/7 job. එය පැය 24කම තිබෙන රාජකාරියක්. It's a total commitment that you have with the Lord. I'm a man of faith or a Then woman of faith. ඒක ස්වාමින් වහන්සේ සමග ඔබට තිබෙන සම්පූර්ණ කැපවීමක්. ඔබ ඇදහිල්ලේ කාන්තාවක්ද ඇදහිල්ලේ පුරුෂයෙක්ද? I use my faith. මම මගේ ඇදහිල්ල පාවිච්චි කරනවා.
over demon powers, යක්ෂාත්ම බලවලට විරුද්ධව over my body that needs to come in line with the Bible. බයිබලය සමග පෙළ ගැස්වෙන්න ඕනේ මගේ ශරීරය සමගත්. Do you use the scriptures by saying, my body is a temple of God? ඔබ බයිබල් පද පාවිච්චි කරලා කියනවාද මගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. You are not going to react the way you want to. I command you in the name of Jesus, submit to the word. ඔබ ඔබේ ශරීරයට කියනවාද ඔබට ඕන විදිහට ප්‍රතිචාර දක්වන්න බෑ. ඔබ දේව වචනයට අනුව එකඟ වෙන්න කියලා යටත් වෙන්න කියලා මම ඔබට අනුකරනවා Let's කියලා. go to the book of 1 Corinthians chapter 9. 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදය දෙස 2 බලමු. Corinthians chapter 9 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදය. and verse 27. 27 වෙනි පදය. Or we read from verse number 26. 26 වෙනි පදයේ සිට කියවමු. Therefore, so run, not in uncertainty. So fight I, not as one that beateth the air, but I keep under my body and bring it into subjection, lest by any means, after I have preached to others, I myself should be a castaway. 26 වෙනි පදයේ සිට එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය. පහර දෙන්නේ සුලකට පහර දෙන්නාක් මෙන් නොවේය. නමුත් මාගේ ශරීරය දමනය කර වහල් කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනා කළාට පසු කොයි ලෙසකින්වත් මාම එපා කරනු නොලබන පිණිසය. He does something concerning his life. දැන් ඔහුගේ ජීවිතය සම්බන්ධව යම් දෙයක් කරනවා. I keep my body under. මාගේ ශරීරය මා යටතට දමනවා. I do something about my body. මගේ ශරීරය සම්බන්ධව මම යම් දෙයක් කරනවා. I don't let my body just run wild. මගේ ශරීරය ඔහේ ඕන අතට යන්න මම ඉඩ හරින්නේ Let නැහැ. it get sick whenever it wants to. ශරීරයට ඕන වෙලාවට ඉඩ හරින්නේ නැහැ මම ලෙඩ වෙන්න. And run and do things that are not even scriptural. බයිබල් පදව බයිබලයට එකක නොවන්නා වූ දේවල් පවා කරන්න ඔහේ යන්න You know සලස්වන්න. why we do that? Because we don't speak words over our body. ඇයි අපි එලෙස කරන්නේ අපේ ශරීරයට අපි වචන කතා නොකරන We නිසා. sometimes think our human reasoning is more easier to submit to than submitting to the word of God. සමහරක් විට අපට හිතෙනවා මනසින් තර්ක කිරීම වඩා පහසුයි දේව වචනෙට කීකරු වීමට වඩා. We kind of think, well, everybody does this, so let me do the same thing. අපි හිතන්නේ හැමෝම මේකනේ කරන්නේ ඉතින් මමත් මේකම කරන්නම්. Human reasoning, you can easily relate yourself to human reasoning because it agrees with your five senses. දැන් අපගේ මනසින් කරන තර්ක වලට එකඟ වෙන්න අපිට හරි පහසුයි. මන්ද ඒ දේ ඉතා පහසුවෙන් අපේ පංචේන්ද්‍රිය සමග එකඟ වෙනවා. It just agrees with whatever we feel right. අපි හරි කියලා අපිට දැනෙන ඕන දෙයක් එක්ක ඒ දේ එකඟ වෙනවා. But if you see the scriptures, නමුත් ඔබ බයිබල් පද දෙස බැලුවොත් hold on to this, let's go to another scripture. අපි මේ පදයට නැවත එනතේ තව පදයක් බලමු. In the book of Proverbs chapter 3. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදය. Proverbs chapter 3 and verse number 5. 5 වෙනි පදය. Trust in the Lord with all your heart and lean not unto your own understanding. නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. Trust in the Lord with all your heart. නුඹේ මුළු සිතින් නැතහොත් නුඹේ මුළු හදවතින් උන්වහන්සේ විශ්වාස කරන්න. All is all. No room for reasoning. මුළු කියන්නේ සම්පූර්ණම මුළු හදවත කියන එකයි. එතන ඉඩක් නැහැ තර්ක කරන්න. You don't say, Lord, I trust you, but. දැන් ඔබ කියන්නේ ස්වාමිනේ මම ඔබව විශ්වාස කරනවා ඒත්. Now, all these buts are coming into our life because we are hearing the wrong reports. දැන් මේ හැම නමුත් කියන දේවල් අපේ ජීවිතේට පැමිණෙන්නේ ඇයි? අපි නපුරු වාර්තාවල් අසන නිසා. Because we hear a lot of reports, we agree with our five senses. හේතුව අපි බොහෝ නපුරු වාර්තාවල් අසනවා. අපි ඒවා අපේ පංචේන්ද්‍රයන් සමග එකඟ වෙනවා. But the Bible says, නමුත් බයිබලය පවසන්නේ lean not unto your own understanding or don't reason out things. නුඹේම නුවණෙහි පිහිටා නොසිටින්න නැතහොත් ඔබේම තේරුම් ගැනීමට ඔබ තර්ක නොකරන්න. Right? So lean not unto your own understanding or don't try to live by your own reasonings. නුඹේම නුවණෙහි නොපිහිටන්න නැතහොත් ඔබගේම තර්කවල අනුව ඔබ ක්‍රියා නොකරන්න.
trust in the Lord with all your heart. ඔබේ මුළු හදවතින් ඔබ ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්න. All means you don't leave any room. දැන් මුළු හදවතින් කිව්වහම එතන වෙන ඉඩක් නැහැ. You say, I believe God with all my heart. ඔබ කියන්නේ කුමක්ද? මගේ මුළු හදවතින් මං ස්වාමීන් වහන්සේව විශ්වාස කරනවා. I'm going to speak God's word with all my heart. මගේ මුළු හදවතින්ම මම ස්වාමීන් වහන්සේගේ වචන කතා කරන්න I'm going යනවා. to fill my mouth with all what he tells me. මගේ මුඛය උන්වහන්සේ කියන හැම දෙයකින්ම පුරව ගන්න I'm යනවා. going to fill my mind with his thoughts. මගේ මනසත් මම පුරවන්න යන්නේ උන්වහන්සේගේ සිතුවිලි I'm going to සමග. seek those things which are above. ඉහළින් තිබෙනා වූ දේවල්ම මම සොයන්ට I'm යනවා. going to seek for those things which are above. ඉහළින් තිබෙනා වූ දේවල්ම මම සොයන්ට යනවා. I'm not going to attach myself to the things that I see in the natural. ස්වාභාවිකව මම දකින දේවල් වලට මම සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. In the book of Colossians, let's go to the book of Colossians, කොලොස්සි පොත දෙස බලමු. chapter 3 කොලොස්සි 3:3. and verse number 1. කොලොස්සි 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. Because when you are committed with all your heart, දැන් ඔබගේ මුළු හදවතින් ඔබ කැපවී සිටින විට then your confessions are always going to be what the word says. ඔබගේ ප්‍රකාශනත් නිතරම වෙන්න යන්නේ වචනය කියන දෙයට අනුවයි. Your confessions are going to be all what you agree with. ඔබගේ ප්‍රකාශන සියල්ලක් වෙන්න යන්නේ ඔබ එකඟ වෙන දේ I සමගයි. agree with the word of God. ඔබ දේව වචනය සමග එකඟ වෙනවාද? I agree with the word of God. මම දේව වචනය සමග එකඟ It's වෙනවා. easy for us to just blabber all what we are going through. අපි ගමන් කරන හැම දෙයක්ම දෙඩවීම අමාරු නැහැ. It's very easy for us to say what we're going through in detail. We try to explain things. දැන් අපි විසින් මුණ දෙන්නා වූ දේවල් ප්‍රකාශ කිරීම ඉතා පහසුයි. විස්තරාත්මකව අපිට පුළුවන් ඒ දේවල් කියන්න. But have we gone through detail wise how Jesus suffered for us in every area of the troubles that we are facing? නමුත් අපි විස්තරාත්මකව අපි කියා තිබෙනවද අපි විසින් ගමන් කරන්නා වූ මේ ප්‍රශ්නවලදී හැම අංශයකින්ම යේසුස් වහන්සේ කොහොමද ගමන් කළේ He කියලා. was wounded for my transgressions. He was bruised for my iniquities, and the chastisement of my peace was upon him. And by his stripe, this covers everything in my life. දැන් උන්වහන්සේ දරාගත්තේ මාගේ පාපයයි. උන්වහන්සේ උසුලගත්තේ මාගේ අපරාධයි. උන්වහන්සේගේ කසපහර වලින් මට සුවය ලැබී තිබේ කියනා වූ මේ දේ වලින් අපිට පේනවා අපගේ ජීවිතේ හැම අංගයක්ම මෙතනින් සම්පූර්ණ වී තිබෙනවා. That's how we need to meditate on the scriptures. ඒක නිසා තමයි අපි බයිබල් පද මෙනෙහි කළ යුත්තේ. Many times we meditate on things that people have told us. බොහෝ අවස්ථාවන් වල අපි මෙනෙහි කරන්නේ මනුෂ්‍යයන් විසින් අපට කියන ලද දේ. Meditating, it's not just only religious or it's not something that is spiritual. Meditating means you can ponder and think of what he or she told about you. දැන් මෙනෙහි කරනවා කියන්නේ ඒක නිකන් අපි ආගමික දෙයක් කරනවා නොවේ. නමුත් කෙනෙක් කියපු දෙයක් පවා අපට පුළුවන් මෙනෙහි කරමින් ඒ ගැනම සිතමින් සිටින්න. We can just look at a blind wall or a blind ceiling and think about all what he said or what she said. දැන් ඔබට පුළුවන් උඩ හිස් සීලිමක් දිහා බලලා හෝ හිස් තාපයක් හරි බිත්තියක් දිහා බලාගෙන ඒ කෙනා කියපු ඔක්කොම දේවල් හිත ඉන්න. Keep your eyes wide open, but still your thoughts are all thoughts about what she said. දැන් ඔබගේ ඇස් හොඳට ඔබ ඇරගෙන ඉන්නේ. නමුත් ඔබ කුමක්ද කරන්නේ? කෙනා ඔහු හෝ ඇය කීව දේ ඔබ හොඳින් සිතමින් සිටිනවා. And you start thinking about it and thinking about it. That's meditating. දැන් ඔබ ඒ ගැන හිත ඉන්නවා කියන්නේ මෙනෙහි කිරීමක්. Now, lots of things we can settle, we can bring it down to earth and settle it so easily. දැන් ඊට පහසුවෙන් අපට මේ දේවල් පල්ලෙහාට දමන්න පුළුවන් ඊට පහසුවෙන්. The Bible says, cast down every imagination. බයිබලයේ පවසන්නේ අපගේ හැම ඒ අපි හිතෙන් මවා ගැනීමක්ම පහ කර දමන්න කියලායි. It says to destroy every imagination. අපි සිතෙන් මවා ගන්න හැම දෙයක්ම විනාශ කරන්න කියලායි Pull බයිබලයේ down every පවසන්නේ. thought හැම සිතුවිල්ලක්ම පහත ඇත which is දමන්න. against the word of God. දේව වචනයට විරුද්ධව තිබෙන්නා වූ Every thought which is against the word of God has to be demolished and destroyed and brought down. දේව වචනයට විරුද්ධව තිබෙන්නා වූ හැම සිතුවිල්ලක්ම
පහත හෙළලා විනාශ කර දැමිය යුතුයි. so that you can start filling your mind with the word of God. ඊට පසුව ඔබට පුළුවන් දේව වචනයෙන් ඔබේ මනස පුරවන්න. You can say, I only speak what the word says. ඔබට කියන්න පුළුවන් මම කතා කරන්නේ දේව වචනේ පවසන දේම I can පමණයි. speak what the word says. දේව වචනය පවසන දේමයි මා කතා කරන්නේ. See, we can be spiritual at one level, එක මට්ටමකින් අපට පුළුවන් ආත්මික වෙලා and we can grow gradually by speaking the word of God. ක්‍රමයෙන් අපට පුළුවන් වර්ධනය වෙන්න දේව වචනය කතා කිරීම And all තුළින්. of a sudden, through temptation, we can come down in the spiritual lifestyle. ඊට පස්සෙ හිටි හැටියෙම පරීක්ෂාවක් තුළින් අපට පුළුවන් අපගේ ආත්මික ජීවිත රටාවේ පහළට එන්න. It may not be a sinful activity that you're involved with, ඔබ සම්බන්ධ වී සිටින්න ඒ දේ පාපිෂ්ඨ ක්‍රියාවක් නොවෙන්න පුළුවන්. but spiritually, there's a declining that is taking place. නමුත් ආත්මිකව පහත බැස්මක් සිද්ධ වෙමින් තිබෙනවා. You say, hold it, I'm going to stop there. There's something that I have missed around. ඔබ කියන්න යනවා මම මෙතන නතර වෙන්න යනවා. මම මගේ අතින් වෙච්ච මේ අත්පසු වෙච්ච දේ තුල මම නතර වෙන්න යනවා. I've been hearing a lot about many things except for the word of God. දේව වචනයට නැතුව වෙන බොහෝ දේවල් වලට මම අහුම්කම් දෙමින් සිටිනවා. The Bible says everything that you do, not necessarily that it is sinful. බයිබලයේ කියන්නේ ඔබ කරන ඒ හැම දෙයක්ම පාපයක්ම වෙන්න ඕනේ නැහැ. Now, let me just show you that scripture. අපි මේ පදයේ දෙස බලමු. Go with me. We'll come back to Colossians. අපි නැවත කොලොස්සි පොතට එමු. In 1 Corinthians, 1 කොරින්ති it tells us about everything that we do may not be unscriptural. Etana Maybe they're not unprofitable. මෙතන පවසන්නේ අපි කරන හැම දෙයක්ම But everything is not profitable. Okay, I got the scripture. 1 Corinthians chapter 10 and verse 23. 1 කොරින්ති 10:23 වෙනි පදයේ දෙස බලමු. Verse 23. All things are lawful unto me, but all things are not expedient. All things are lawful unto me, but all things do not edify me. සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ. නමුත් සියල්ල වර්ධනය නොකරේ. Everything does not profit you. සෑම දෙයක්ම ඔබට ඵල ප්‍රයෝජන ගෙනෙන්න යන්නේ නැහැ. It may be what you're doing, it may not be sinful. ඔබ විසින් කරන දේ පාපිෂ්ඨ නොවෙන්න පුළුවන්. It's lawful. ඒ දේ God is not going to convict you or feel that you have become a sinner now, you become involved with sin. දැන් දෙවියන් වහන්සේ ඔබට හංගවන්න යන්නේ ඔබ පෞකාරයක් නැතහොත් ඔබ පාපයට සම්බන්ධ වී සිටිනවා කියා. What you're doing is lawful, ඔබ කරන දේ නීතියට අනුවයි. but they are not තිබෙන්නේ. profitable. නමුත් ඒ දේෙන් කිසි ප්‍රයෝජනයක් ඔබට ලැබෙන්නේ They are නැහැ. not profitable for your faith life. ඔබගේ ඇදහිලි ජීවිතයට එයින් කිසි ප්‍රයෝජනයක් නැහැ. Sitting with people who are not converted and getting into an ungodly chat, දැන් it's not sinful. ගැලවීම නොලබපු කෙනෙක් සමග එකතු සම්බන්ධ වී එකට වාඩි වී ඒ අභක්තික සාකච්ඡාවකට සහභාගී වීම පාපිෂ්ඨ දෙයක් නොවේ. You might say, I'm just discussing I'm not talking filth, but I'm just discussing about so and so or several others who are involved with some things. දැන් ඔබ කියාවේ මම ඒ කැත කතාවකට සම්බන්ධ වෙනවා නොවේ. නමුත් මම තව කෙනෙක් ගැන හෝ ඒ කෙනෙක් ගැන තමයි සාකච්ඡා කරමින් සිටින්නේ කියලා. But there is something that is declining in my spiritual walk with the Lord. නමුත් මට දැනෙනවා ස්වාමීන් වහන්සේ සමග මට තිබෙන මේ ගමනේදී මගේ ආත්මික ජීවිතේ පහත් පැත්තට බැසීමක් තිබෙන බව. It's not profitable unto me. දැන් මේ දේ මට කිසි ප්‍රයෝජනයක් It's ගෙනෙන්නේ not නැහැ. helping me. It's not මේ දේ helping me. මට උදව්වක් වෙලා නැහැ. And it is not building me. මේ දේ මාව ගොඩනගන්නෙත් නැහැ. Those things are lawful. මේ දේවල් නීතියට විරුද්ධ නැහැ. They're not bad. ඒවා නරක දේවල් නොවේ. But I need to understand, I need to seek for those things that would
increase my knowledge in God's word. නමුත් දේව වචනය තුල මගේ දැනුම වැඩි වෙන දේවල් පසුපස තමයි මා යා යුත්තේ. Because the more knowledge I have, the more discernment I have. මන්න වැඩි වැඩියෙන් මට දැනුම ලැබෙන විට වැඩි වැඩියෙන් මට ආත්ම විමසීම තිබෙන්න The යනවා. Bible says, my people perish for the lack of knowledge. බයිබලයේ කියන්නේ දැනගැන්ම නැතුව මාගේ සෙනග විනාශ වෙති. Or my people, and the same verse it says, my people, they reject knowledge. ඒ පදේම කියනවා මාගේ සෙනග දැනුම ප්‍රතික්ෂේප කරනවා. It does not mean that I reject the Bible. ඒකෙන් කියවෙන්නේ නැහැ මම බයිබලය ප්‍රතික්ෂේප කරනවා කියා. It means that I don't give enough time for the Bible to get into my life. ඒකෙන් කියවෙන්නේ මම වැඩි කාලයක් ගත කරන්නේ නැහැ මේ බයිබලය මගේ ජීවිතයට ඇතුල් කරගන්න. It doesn't, it has not got into me to the extent where I have come up to a level where I could discern some things in life. දැන් ඒ දේ මට මම ඇවිල්ලා නැහැ තැනකට මගේ ජීවිතයේ යම් දෙයක් ආත්මයෙන්ම විමසන්න පුළුවන් තැනකට මම ඇවිත් නැහැ. I can't discern things properly. මට නිසි ආකාරයෙන් දේවල් හොඳින් විමසා දැනගන්න I බෑ. think I begin to see some things that are happening around me and I tolerate them. මම වටා තිබෙන දේවල් මට පේනවා සමහර දේවල් සිද්ධ වෙනවා නමුත් මම ඒවා දරාගෙන සිටිනවා. Because my spiritual discernment has become I would say it has decreased to a position where I have come down to a level of carnal thinking. හේතුව මට ඒ ආත්ම විමසීමේ මට්ටම පහතට ඇවිල්ලා මම දැන් මානසික විදිහටයි සිතන්න අරන් තියෙන්නේ. Some years ago when my little girls were small, වසර ගණනාවකට කලින් මගේ දියණියන් කුඩා කාලේ they were small. ඔවුන් කුඩායි. And we found that their movements started changing, and we found that they were reacting in such a way to the things that we told them. අපට තේරුණා ඔවුන් ක්‍රියා කරන ආකාරය වෙනස් වෙලා අපි කියපු සමහර දේවල් වලට වඩා වෙනස් ආකාරයෙන් ඔවුන් ප්‍රතිචාර දක්වන බව. So I discussed with my wife. I said, there's something wrong in this atmosphere. මම මගේ භාර්යාව සමග සාකච්ඡා කරලා කිව්වේ මේ පරිසරයේ මොන හරි වැරද්දක් මට පේනවා. So one day we found that there was a certain TV program that they were watching. එක දවසක් අපි සොයා දැනගත්තා ඔවුන් විසින් නරඹන රූපවාහිනී වැඩසටහනක්. Because we just love them to see a little bit of children's films. අපි ඔවුන්ට ඉඩ හැරලා තිබුණා ළමා චිත්‍රපට නරඹන්න. And then they were watching this, and I discerned something immediately when I saw it. ඔවුන් මේ චිත්‍රපට නරඹමින් සිටියා. ඉතින් නමුත් මම මේක දැක්ක පමණින් මට යම් කිසි ආකාරයෙන් ආත්ම විමසීමක් I said, ලැබුණා. this child who is in this film is rebelling. මම කිව්වා මේ චිත්‍රපටයේ සිටින මේ දරුවා කැරලි ගසනවා. And this child rebelling against the parents, මේ දරුවා දෙමව්පියන්ට විරුද්ධව කැරලි ගසනවා නේද? against her friends. මිත්‍රයන්ටත් විරුද්ධව She කැරලි doesn't know ගසනවා. how to get along with people. මේ දරුවා දන්නේ නැහැනේ මනුෂ්‍යයන් සමග හැසිරෙන්න. And I can discern that has got into our children. මට ආත්ම විමසීමෙන් තේරුණා මගේ දරුවන්ටත් මේක ඇතුල් වෙලා දැන්. And I begin to see that they are reacting differently. I said, no more watching this program. ඊට පස්සේ මට තේරුණා මේ ළමයි වෙනස් ආකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. ඉතින් මං කිව්වා මෙතනින් එහාට මේ වැඩසටහන නරඹන්නේ නැහැ. Why? ඕන හැව ඇයි? Now you can't explain everything to the children. දැන් දරුවන්ට ඔබට බෑ හැම දෙයක්ම පැහැදිලි කරන්න. You know, sometimes we think we have to be very, very reasonable. We got to explain things to our children. සමහරක් විට අපි හිතනවා අපි සාධාරණ වෙන්න ඕනේ. ඒ නිසා ළමයින්ට හැම දෙයක්ම තේරුම් කරන්න ඕනේ. How could you try to punish a child without explanation? දැන් දරුවෙකුට කොහොමද පැහැදිලි නොකර දඬුවම් කරන්න කියා How කියාවේ. could you explain to how could you refrain from things from a child without trying to explain everything? දැන් හැම දෙයක්ම පැහැදිලි නොකර කොහොමද දේවල් දරුවෙක්ගෙන් වළක්වන්නේ? See, when you try to explain to children certain things, they would retaliate. They would say, no, that's not true. My other friends are having the same thing. දැන් සමහර දේවල් දරුවන්ට පැහැදිලි කරන්න ගියාම ඔවුන් කියාවි නෑ මගේ යාළුවන්ුත් මේ දේම තියෙනවනේ උන්ටත් මේක තියෙනවා There's නේද? nothing wrong with this. මේකේ කිසි වැරද්දක් It's නැහැනේ. perfectly all right. We let the children run the home, then we run in the home. දැන් අපි නිවස පාලනය කරන වෙනුවට අපි ඉඩ හරිනවා දරුවන්ට අපේ නිවස පාලනය කරන්න. But we didn't love that. We said, no more watching that. නමුත් අපි ඒකට ඉඩ නොදී අපි කිව්වේ තව දුරටත් මේක නරඹන්න There are බෑ. several things they brought from school and came. We said, no, you're not going to take those. Take them back and give it to those friends and don't bring them back home. දැන් බොහෝ දේවල් ඔවුන් පාසලෙන් නිවසට ගෙනාවා. අපි කිව්වා නැහැ මේක නැවත ගිහිල්ලා පාසලටම ගෙනියන්න නිවසට ගේන්න එපා. Because
all things are lawful, but all things are not expedient. හේතුව තමයි සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියලු දේවල් යෝග නොවේ. All things can be lawful, but they don't edify or they don't build me. සියල්ල ගැන නිදහස තිබේ. නමුත් ඒ දේවල් මාව වර්ධනය කරන්නේ If my faith is affected, මගේ ඇදහිල්ලට මේක බලපාලා නම් then I'm going to search my heart and I'm going to put things in order. මගේ හදවත මම සෝදිසි කරලා මම දේවල් හරි ගස්ස ගන්න I යනවා. got to say, God, I've been doing things that are lawful, මම කියන්නේ යනවා ස්වාමීනි නීතියට පටහැනි නොවන දේවල් මම කරා. but I have been deceived by the enemy. නමුත් සතුරට මම කරපු දෙයට මම මුලා වුණා. I have come to a position where I can't discern things rightly. දැන් මට හරි දේවල් ආත්ම විමසීමකින් දැනගන්න බැරි තැනට මා පැමිණ I තිබෙනවා. have tolerated some things to take place in my life. සමහර දේවල් මගේ ජීවිතේ සිද්ධ වෙන්න මම ඉඩ හැරලා දරාගෙන I සිටියා. just let things happen and go pass by me, and I just let the devil have his way over my life. මම ඔහේ මගේ ජීවිතේ දේවල් සිද්ධ වෙන්න මම ඉඩ හැර තිබෙනවා. යක්ෂයාට ඉඩ හැරලා තිබෙනවා මගේ ජීවිතේ Hold ඕන it. දෙයක් කරන්න. Hold it, devil. යක්ෂයා දැන් මේක ඔතනින් In නවත්තන්න. the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් I'm going to go back to the book මම නැවත පොත වෙතට හැරෙන්න යනවා. and find the principles of living. ජීවත් වීමේ මූලධර්ම මම And I'm going to දැනගන්න increase යනවා. my lifestyle of living according to the word of God. දේව වචනයට අනුව ජීවත් වීමේ ජීවිත රටාව මම ඉගෙන ගන්න යනවා. The Bible says man shall not live by bread alone. බයිබලයේ පවසන්නේ මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් It නොවේ. didn't say don't live at all without bread. දැන් එතන කියන්නේ නැහැ රොටි මුකුත් රොටි නැතුව ජීවත් වෙන්න The කියලා. Bible says that God fills our heart with good food. බයිබලයේ පවසන්නේ දෙවියන් වහන්සේ යහපත් ආහාර වලින් අපගේ හදවත පුරවන I බවයි. think some of you would love this scripture. Let's see if I could find it in the book of Acts. තරින් සමහරක් දෙනේ මේ පදයට කැමති වේවි අපි එක Because you might සොයාගමු. say, oh, I don't like too much of spirituality, but you know, after all, we are people. ඔබ කියාවේ ඕන ඒ තරම් ආත්මික භාවයක් නම් මට ඕනේ නැහැ මොකද අපි ඔක්කොම මිනිස්සුયો කියලා. We like some good food. අපි කැමති හොඳ ආහාරවලට. We like some pleasure. අපි කැමති අපට යම් සතුටක් ලැබෙනවා නම් God is a God of pleasure. දෙවියන් වහන්සේත් සතුටේ දෙවි කෙනෙක්. In Psalm chapter 16 and verse 11, ගීතාවලිය 16:11 in the presence of the Lord there is fullness of joy, ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතියේ සැපත තිබෙනවා. and in the presence of the Lord there is fullness of joy. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සම්පූර්ණ ප්‍රීතිය තිබෙනවා. And in his right hand there are pleasures forevermore. උන්වහන්සේගේ දකුණු අතේ බොහෝ සැපත තිබෙනවා. Pleasures forevermore. සදාකාල් සැපත. Our God is a God of pleasure. අපගේ දෙවිඳුන් ඒ යහපත් I mean, if we look at සැපතේ දෙවි කෙනෙක්. if we look at the creation of God, we could think, God, you're a great designer of good pleasure. දැන් අපට පුළුවන් උන්වහන්සේගේ මැවිල දිහා බල කියන ස්වාමීනි යහපත් දේවල් නිර්මාණය කරන ඒ සතුට ලබා දෙන දෙවි කෙනෙක් ඔබ. And do you know where you are seated? ඔබ දන්නවද ඔබ කොතනද වාඩි වී On the සිටින්නේ? right hand side of the Father. පියාණන් වහන්සේගේ දකුණු Where there are පැත්තේ pleasures forevermore. සදාකල් සැපත තිබෙනා වූ ස්ථානයේ. Okay, Acts chapter 14. අපි දැන් ක්‍රියා 14 වෙනි Acts පරිච්ඡේදය chapter බලමු. 14, ක්‍රියා 14 verse 15 says, 15 වෙනි පදය. and saying, sirs, why do you do these things? We also are men of like passion with you, and preach unto you that you turn from these vanities unto the living God, which made heaven and earth, the sea, and all things that are therein. 15 වෙනි පදය ක්‍රියා 14:15 මනුෂ්‍යනි නුඹලා මේ දේවල් කරන්නේ මක් නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝ. නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව අහසත් පොළවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැව් ජීවමාන වූ දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුභාරංචිය නුඹලාට ගෙනෙමුවා. When a miracle took place in this particular place called Lystra, ලෙස්ට්‍රා කියනවා මේ ස්ථානයේ හාස්කමක් සිදු වූ විට and people thought, my, now we are going to, these are gods that have come down. ලුස්ත්‍රාව කියන ස්ථානයේ ඉතින් මිනිසයන් හිතුවා දෙවියෝ තමයි මේ පල්ලෙහාට බැහැලා තිබෙන්නේ. But then Paul and Barnabas said, no, we are just men like you are. නමුත් පවුල් සහ බරමස් කිව්වේ නෑ අපිත් ඔබ වගේම සාමාන්‍ය මිනිස්සයෝ. We also are men like passion with you.
අපිත් ඔබ වගේම යම්කිසි දේවල් වලට ආශාවක් තිබෙන We are මනුෂ්‍යයෝ. also people who eat and drink and have pleasure, just like you. ඔබ වගේම කන බොන්න කැමති මනුෂ්‍යයෝ. And we just love what we're doing because we are taking you to the living God. අපිත් කරන දේට අපි කැමැත්තෙන් සිටින මන්ද අපි ඔබව ජීවමාන දෙවිඳුන් වෙතටයි ගෙන We යන්නේ. want you to turn away from these idols, turn unto God, the living God. ඕනේ මේ දේව රූපවලින් ඔබ හැරිලා ජීවමාන දෙවිඳුන් වෙතට හැරෙන්නයි. Do things that are right and do things that will profit you. ඔබට ඵල ප්‍රයෝජන ගෙන දෙන හරි දේවල් ඔබ කරන්න. We are talking about a living God who made the heaven and the earth. දැන් අපි කතා කරමින් සිටින්නේ අහසත් පොළවත් මැව්වා වූ ජීවමාන We are දෙවිඳුන් talking ගැනයි. about the one who made the sea and all things that are there. මුහුදත් එහි ඇති සියල්ලත් මැව්වා වූ දෙවිඳුන් ගැනයි. Everything has been made by God. හැම දෙයක්ම මවුණු ලැබේ උන්වහන්සේගෙන් විසින්. Every pleasurable thing that you see in this world which are sinless are made by God. පාපිෂ්ඨ නොවන්නා වූ මේ ලෝකයේ තිබෙන හැම සතුටක් ගෙනෙන දේවල්ම මවුණු ලැබුවේ උන්වහන්සේ විසින්. It's everything God made for His creation or His children. දෙවියන් වහන්සේ මවපු මේ හැම දෙයක්ම මැව්වේ උන්වහන්සේගේ දරුවනු දෙසා උන්වහන්සේගේ මැවිල්ල උදෙසයි. When he made the beautiful Garden of Eden, which everything was full of everything. You don't need, you have a garden full of everything. දැන් උන්වහන්සේ ඒතන උයන මැව්වෙත් හැම දෙයක්ම තිබෙන උයනක් හැටියටයි දැන් ඔබ ඉදිරියේ තිබෙන්නේ සෑම දෙයක්ම තිබෙන උයනක්. A place of pleasure. සතුට තිබෙන්නා වූ ස්ථානයක්. A place where you find good food, හොඳ healthy food, ආහාර, hygienic food. සුව සම්පන්න පිරිසිදු ආහාර තිබෙන ස්ථානයක්. Everything was made by God. හැම දෙයක්ම මැව්වේ උන්වහන්සේ විසින්. The devil never made anything. යක්ෂයා මුකුත් හැදුවේ නැහැ. He only takes what is already made and he twists things. ඔහු කරන්නේ මේ වන විටත් හදා තිබෙන දේවල් අරන් ඒවා වෙනස් කිරීමයි. The freshness is removed out of it and it is corrupted. දැන් යම් කිසි දෙයක නැවුම්භාවය ඉවත් වුණාම ඒක කුණුභාවයට පත් වෙනවා. And let the people drink and eat the corrupted stuff than to have the fresh stuff. දැන් ඒ නැවුම් දේවල් කනවට වඩා ඒ කුණු දේවල් මනුෂ්‍යයන්ට ලැබෙන්නයි ඔහු සලස්වන්නේ. And people have got addicted to some things. මනුෂ්‍යයන් සමහර දේවල් වලට ඇබ්බැහි වී They are සිටිනවා. addicted to those things which God never intended. දෙවියන් වහන්සේට කිසි විටකත් ඕන වෙච්ච නැති දේවල් වලට මනුෂ්‍යයන් ඇබ්බැහි වී සිටිනවා. Verse 16 says, who in times past suffer all nations to walk in their own ways. 16 වෙනි පදයේ කියනවා උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්නට ඉඩ He හැරියසේක. just let everybody do whatever they want to and go in their own ways. උන්වහන්සේට හැරියා මනුෂ්‍යයන්ට ඕන දෙයක් කරමින් උන්ගේම මාර්ගවල යන්න. Because he couldn't do anything because they were submitted to the devil. උන්වහන්සේට මුකුත් කරන්න බැරි වුණා උන් යක්ෂයාට යටත් වී සිටිය නිසා. And God will never stop us doing anything wrong. දෙවියන් වහන්සේ අපි වැරදි දෙයක් කිරීම කිසි විටකත් නතර කරන්නේ නැහැ. He will not come by our way and say, don't do this evil. උන්වහන්සේ කිසි විටකත් අපේ මාර්ගයේ ඉදිරියට ඇවිත් කියන්නේ මේ නපුරු දේ කරන්න එපා. If he wanted to, he could have done that in the Garden of Eden. දැන් උන්වහන්සේට එහෙම කරන්න ඕන වුණා නම් උන්වහන්සේක ඒ දනුවේනේදී කරනවා. He would have stopped everything from there itself. එතනදීම උන්වහන්සේට හැම දෙයක්ම නවත්වන්න තිබුණා. But God made us free moral agents. නමුත් උන්වහන්සේ අපව නිදහස් පුද්ගලයන් හැටියටයි මැව්වේ. He said, the evil and the good is right before you. Choose good. උන්වහන්සේ කිව්වා යහපතත් නපුරත් ඔබ ඉදිරියේ තිබෙනවා ඔබ යහපත තෝරගන්න. The blessing and the curse is right before you. Choose blessing. ආශිර්වාද ශාපයත් ඔබ ඉදිරියේ තිබෙනවා ඔබ ආශිර්වාදය තෝරගන්න. Choose that which is good. යහපත් දේ ඔබ තෝරගන්න. Verse 17. 17 වෙනි පදය. Nevertheless, he left not himself without witness, in that he did good and gave rain from heaven and fruitful seasons, filling our hearts with food and gladness. 17 වෙනි පදය එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල නුඹලාට දී කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින් යහපත්කම් කළ බැවින් තමන් වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කිව්වෝය. See, the witness that we have about God is අපිට දෙවියන් වහන්සේ ගැන තිබෙන සාක්ෂිය නම් that he does good.
උන්වහන්සේ යහපත් දේවල් He කරන does බවයි. good. උන්වහන්සේ යහපත් දේවල් කරන And he බවයි. said he gives us rain from heaven. උන්වහන්සේ අහසෙන් ස්වර්ගයෙන් අපට වර්ෂාව දෙනවා. Rain comes from heaven for us to enjoy God. And අපිට he is good. ස්වර්ගයෙන්ම වර්ෂාව පැමිණෙනවා. දෙවියන් වහන්සේව අත්විඳින පිණිස උන්වහන්සේ යහපත්. And he says he fills us, he gives us fruitful seasons. එලෙසම උන්වහන්සේ අපට සාරවත් කාලවල් ලබා දෙන බව One පවසනවා. season we have certain things, and another season we have another thing, and another season we have another, because God is a God of variety. දැන් දෙවියන් වහන්සේ විවිධත්වයේ දෙවි කෙනෙක්. ඒක නිසා තමයි එක එක කාලවල් වල එක එක දේවල් අපට දකින්න We see පුළුවන් වෙන්නේ. fruitful seasons. උන්වහන්සේ ප්‍රයෝජනවත් කාලවල් උන්වහන්සේට It's not, තිබෙනවා. life is not boring. ජීවිතය අපට කම්මැලි භාවයෙන් තියෙන්න ඕනේ නැහැ. Life is pleasurable. අපේ ජීවිතය අපට සන්තෝෂය But when we ලැබෙනවා. are connected to the God who made all things, it's going to be far more pleasurable. දැන් ඒ හැම දෙයක්ම මැව්වා වූ දෙවිඳුන්ට අපි සම්බන්ධ වන විට ඊට වඩා වැඩියෙන් අපට සතුට සැපත ලැබෙන්න යනවා. It can make things great in our life. උන්වහන්සේට පුළුවන් ජීවිතය අපගේ දේවල් විශාල කරවන්න. He gives us fruitful seasons, උන්වහන්සේ අපට සාරවත් කාලවල් ලබා දෙනවා. filling our hearts with food and gladness. අපගේ හදවත් කෑමෙන් සහ සන්තෝෂයෙන් පුරවනවා. I mean, God gives us food and He gives us gladness. උන්වහන්සේ අපට කෑම ලබා දී අපව සන්තෝෂයෙන් පුරවනවා. So why would I want to go to the devil for any kind of a pleasure? Because he doesn't have it. No. Everything that the devil gives is all strings attached. දැන් එහෙනම් ඇයි අපි ඕනෑම සැපතක් සොයාගෙන මේ යක්ෂයා පස්සේ යන්නේ? මන්ද යක්ෂයා අපට යමක් දෙනවා නම් ඒක පිටිපස්සේ වෙන අරමුණක් තිබෙනවා. He has a string attached and he gets a hook on a person. දැන් යක්ෂයාට තිබෙනවා යම් කිසි ආකාරයේ බැඳීමක් අප තුල තබලා යම් කොක්කක් ඇදලා ගන්න He පිණිස doesn't තබා have තිබෙනවා. he doesn't have a variety of stuff. He only comes in the same bag of tricks. උන්වහන්සේට යක්ෂයාට නැහැ විවිධත්වයක්. ඉතින් යක්ෂයා පැමිණෙන්නේ ඔහුට තිබෙන එකම ඒ උපක්‍රම මල්ල The Bible අරගෙනයි. talks about the same old serpent, the devil, and Satan. බයිබලයේ කතා කරන්නේ ඒ එකම ඒ පරණ සර්පයාම තමයි පුරාණ සර්පයාමයි යක්ෂයා කියලයි. He comes to kill, steal, and destroy. ඔහු පැමිණෙන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් Whatever පමණක්. he gives us, he just comes to steal them back, kill us, and destroy ඔහු us. අපට යමක් දෙනවා නම් ඔහු නැවත එනවා ඒවා අපෙන් ගන්නත් අපෙන් හොරකම් කරන්නත් අපිව මරන්නත් විනාශ So කරන්නත්. why would we want to believe a deceiver? එහෙනම් ඇයි මේ මුලා කරන්නෙක්ව අපට විශ්වාස කරන්න ඕනේ? Why would we want to believe the devil and the lies that he tells us? ඇයි අපිට ඕනේ මේ වගේ යක්ෂයෙක් සහ ඔහු කියන බොරු විශ්වාස කරන්න? Why don't we have our connections rightly with God? ඇයි අපට බැරි අපේ සම්බන්ධකම් හරි ලෙස දෙවියන් වහන්සේ සමග තබා ගන්න? Walk in health, හොඳ සුවයෙන් ගමන් කිරීම. walk in prosperity, හොඳ සඵලත්වයෙන් walk ගමන් in the කරන්න. Spirit, ආත්මයෙන් ගමන් have a කරන්න. renewed mind, අලුත් වෙච්ච මනසක් තබා walk ගන්න. by faith, දෙහිලෙන් ගමන් කරන්න. living in love, ප්‍රේමයෙන් ජීවත් වෙන්න. giving a pleasure in your life. අන් අයට දීම ඔබගේ ජීවිතයේ සතුටක් කරගන්න. I mean, the devil would always try to hold and keep for a rainy day, but God says, give and it shall be given unto you. යක්ෂයා කියද්දී ඔබට මේක තියාගන්න පරිස්සම් කරගන්න ඔබට අමාරු මොහොතකදී පාවිච්චි කරන්න කියලා දෙවියන් වහන්සේ කියනවා ඔබ දෙන්න එවිට උඹට නැවත දෙනු ලැබේ. Our God has no demand of anything. අපේ දෙවියන් වහන්සේ කිසි දෙයක් අපෙන් ඉල්ලන්නේ නැහැ. He doesn't have any scarcity. උන්වහන්සේට කිසිම හිඟභාවයක් නැහැ. He provides us without any scarceness. උන්වහන්සේ අපට කිසි හිඟභාවයක් අඩුවක් නැතුව අපට සපයනවා. The Bible talks about the land flowing with milk and honey. බයිබලය කතා කරන්නේ කිරි සහ මී පැණියෙන් උතුරා යන When he දේශයක් brought the ගැනයි. children of Israel, උන්වහන්සේ ඊශ්‍රායෙල් සෙනග he ගෙනාවහම said, I have provided for you and I'm going to provide for you with no scarceness at all. උන්වහන්සේ කිව්වේ මම ඔබට සපයනවා කිසිම අඩුවක් නැති වෙන පරිදි ඔබට මම සපයනවා. Let's encourage ourselves. Quickly, we'll read that scripture from the book of Deuteronomy chapter 7. අපි ඒ පදයට ඉක්මනට ද්විතීය කතාවේ 7 වෙනි පරිච්ඡේදය බලමින් අපි අපව ධෛර්යමත් කරගනිමු. We're talking about a God whom we love and whom we have faith in. අපි කතා කරමින් සිටින්නේ අපට ඇදහිල්ල තිබෙන අපි ප්‍රේම කරන දෙවිඳුන් ගැනයි. In chapter 7 it says,
ද්විතීය කතාව 7 වෙනි පදේ In කියනවා. verse 14 it says, 7:14. Thou shalt be blessed above all people. There shall not be a male nor female barren among you, nor among your cattle. And the Lord shall take away from thee all sickness, and put none of the evil diseases of Egypt which thou knewest which thou knowest upon thee, but will lay them upon all them that hate thee. නුඹ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශිර්වාද ලබනවා ඇත. නුඹලා අතරෙහිද නුඹලාගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැණියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවේ. ස්වාමීන් වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට නුඹ දන්නා වූ මිසරයේ අරිෂ්ඨ රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා. නුඹට වෛර වෙන සියල්ලන් පිටට ඒවා තබනවා ඇත. Let's go to the book of chapter 8 and verse number 9. 8 වෙනි පදය බලමු. A land whereon thou shalt eat bread without scarceness, thou shalt not lack anything in it, a land whose stones are iron, and whose hills thou mayest dig brass. ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන්. එහිදී නුඹට කිසි දෙයකින් අඩුපාඩුවක් නොවන්නේය. ඒ දේශයේ ගල් යකඩය. එහි හෙල්වලින් නුඹට පිත්තල හාරා ගන්නට පුළුවන්. We are talking about a great God අපි කතා කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ දෙවිඳුන් whom ගැනයි. we are connected with අපි විසින් සම්බන්ධ වී සිටින by our faith. අපේ ඇදහිල්ලෙන් We trust Him. අපි උන්වහන්සේව විශ්වාස So කරනවා. words that we speak ought to be words that line up with Scripture. ඉතින් අපි කතා කරන වචනන් දේව වචනය සමග එකට පෙළ ගැස්විය Words යුතුයි. that we speak are words that are coming out of our mouth concerning this book. දැන් අපේ මුඛයෙන් එළියට එන වචන මේ පොත සම්බන්ධව තිබිය යුතුයි. God has put this printed matter and brought it into our hands so that we can read this and speak it Then- over our life. දෙවියන් වහන්සේ මේ වචන මුද්‍රිත ආකාරයෙන් පොතක තබා අපගේ අතර දී තිබෙන්නේ ඒවා අපට කියවා ඒවා අපගේ ජීවිතය කෙරෙහි කතා කිරීමටයි. Speak these words. This is who my God is. ඔබ මේ වචන කතා කරන්න මේ අපේ දෙවිඳුන් ගැනයි සඳහන් කරන්නේ. Speak words that cause peace to come into your life. ඔබේ ජීවිතයට සමාදානය එන්ට සලස්වන වචන ඔබ කතා කරන්න. Speak those words that can cause a lot of life that can flow in you. ඔබේ ජීවිතය තුළින් ජීවනය ගලාගෙන යන්නා වූ වචන කතා කරන්න. Because people are living but they are like dead. මන්ද මනුෂ්‍යයන් ජීවත් වුණත් මැරිච්ච පුද්ගලයන් හැටියටයි ඔවුන් සිටින්නේ. They have enjoyed the pleasures but the devil has offered them, but they are sick in their bodies. යක්ෂයා විසින් ඔවුන්ට ඉදිරිපත් කරපු ඒ හැම සතුටක්ම ඔවුන් අත්විඳ තිබෙනවා. නමුත් ශරීරයෙන් ඔවුන් රෝගීව Because සිටිනවා. the devil has a string attached to everything good, everything that he shows that is good. හේතුව යක්ෂයා හොඳයි කියලා පෙන්නලා දෙන හැම දෙයකදීම ඒක පිටිපස්සේ යම් වැරදි අරමුණක් යක්ෂයාට තිබෙන නිසා. You've got to make up your mind to speak God's word in every situation. ඉතින් ඔබ තීරණයක් ගන්න ඕනේ ඔබගේ ජීවිතයේ හැම මොහොතකදීම දේව වචනය කතා කරන්න. I'm going to speak God's word. මම දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්න The යනවා. more I speak, the more I begin to strengthen myself. මම වැඩි වැඩියෙන් කතා කරන විට මම වැඩි වැඩියෙන් මාව ශක්තිමත් කරගන්න යනවා. My speaking encourages me. මගේ වචන මාවම ධෛර්යමත් කරනවා. My words can profit others. මගේ වචන වලට පුළුවන් අනිත් අයට ලාභ ගෙනෙන්න. It also encourages me. ඒවා මාවත් ධෛර්යමත් කරනවා. When you speak words of life, it can be a person who is sick in their bodies who can be healed. ඔබට පුළුවන් ඒ ජීවනයේ වචන කතා කරන විට ඒ තුලින් ජීවනය නික්ම ගොස් අනිත් කෙනෙක්ව ලෙඩ වී සිටින කෙනෙක්ව සුව කරන්න. And it can cause hope to come into their life. ඔවුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුව ගෙනෙන්න ඒ දෙයට පුළුවන්. Eventually, by faith, they will be able to accomplish things in their life. අන්තිමේදී ඇදහිල්ලෙන් ඔවුන්ටත් පුළුවන් ඔවුන්ගේ ජීවිතයේ දේවල් ළඟා කරගන්න. God's power is in His word. දෙවියන් වහන්සේගේ බලය තිබෙන්නේ උන්වහන්සේගේ වචන තුලයි. God and His word are inseparable. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනත් වෙන් කරන්න බෑ. God and His words are one. දෙවියන් වහන්සේගේ වචනත් උන්වහන්සේ එකයි. When we talk to people, we know people by their words. අපි මනුෂ්‍යයන්ට කතා කරන විට අපි ඔවුන් හඳුනගන්නේ ඔවුන්ගේ වචන වලින්. We call a certain person and say, this guy's word is good. දැන් අපි කෙනෙක් ගැන කියලා කියන්නේ කොහොමද? මෙයා නම් හොඳ කෙනෙක්.
His word is good. මෙයාගේ වචන හොඳයි. In other words, what he says, he will do. අන් පැත්තෙන් අපි මොනවද කියන්නේ? මෙයා කිව්වොත් මොන හරි දෙයක් මෙයා ඒ දේ කරනවා. He will not do anything less, but he will do exactly what he said. මෙයා කිව්ව දෙයට මුකුත් අඩුවෙන් නොකර මෙයා කිව්ව දේම කරනවා. We know people by character. දැන් මිනිස්යන්වත් අපි හඳුනන්නේ උන්ගේ චරිතයෙන්. We don't want to associate with people who are liars, who are cheaters. බොරු කරන කපටියන් එක්ව ආශ්‍රය කරන්න අපි කැමති නැහැ. The only reason we would want to associate with them means for us to be a testimony in the presence of them. දැන් අපි ඔවුන්ව ආශ්‍රය කරන එකම හේතුව හැටියට තිබෙන්නේ අපි ඔවුන් ඉදිරියේ අපි සාක්ෂියක් වෙනවා. And we are going to be continuously, while we live on this earth, we are going to be testimonies to those people who are away from God and who knows nothing at all about the power of God. ඉතින් අපි මේ ලෝකයේ ජීවත් වෙන කාලය පුරාවටම දෙවියන් වහන්සේව හඳුනන්නේ නැති, දෙවියන් වහන්සේගේ බලය කොහෙත්ම නොදන්නා මනුෂ්‍යයන්ට සාක්ෂියක් හැටියටයි We are around people who are adulterers and fornicators and idolaters. දැන් අපි ජීවත් වෙන්නේ ඒ රූප වඳින්නන්, ඒ වගේම කාමමිත්‍යාචාරිකයන් සහ වෙනත් අනාචාරික ක්‍රියාවන් කරන මනුෂ්‍යයන් We know that මැද. they are liars and cheaters, but they have nothing else because they are serving a God who is a liar and a cheat and a destroyer. දැන් අපි දන්නවා අපි ආශ්‍රය කරන සමහර පුද්ගලයෝ කපටියෝ බොරුකාරයෝ හේතුව තමයි ඔවුන් සේවය කරන්නේ විනාශකාරයා වන, ඒ වගේම බොරුකාරයෙක් වන, කපටියෙක් වන දෙවි කෙනෙකුටයි ඔවුන් සේවය But the කරන්නේ. God in us is greater. නමුත් අප තුළ ඉන්න දෙවිඳුන් ශ්‍රේෂ්ඨයි. We are not afraid. අපි බය නැහැ. We're walking by faith. අපි ඇදහිල්ලෙන් ගමන් We're not කරනවා. afraid what they can do to us. ඔවුන් අපිට මොනා කරාවිද කියලා අපිට බයක් නැහැ. The Bible says you don't have to disassociate yourself with people who are in the world. You don't have to disassociate. We don't have to. බයිබලයේ පවසන්නේ ලෝකයේ සිටින මනුෂ්‍යයන් සමග අපි වෙන් වී සිටින්න ඕනේ නැහැ. We have to be around them අපි ඔවුන් අවට සිටින්න ඕනේ. to be a witness. සාක්ෂියක් වීමට. Knowing very well that they are not the right kind of people that we should be around. දැන් අපි ආශ්‍රය කරන්න තරම් සුදුසු අය නොවේ කියලා අපි දැනගත්තත් And if God knew that that was the best, the day that you got born again, you would have collapsed and gone to heaven. දැන් දෙවියන් වහන්සේ හිතුවා නම් මේක තමයි ඔබට හොඳම දේ කියලා උන්ගෙන් වෙන් වෙන්න. එහෙමනම් ඒ මොහොතේම ඔබ අයින් වෙලා ඔබ ස්වර්ගයට යන්න තිබුණා. We would have never been saved if there was no righteous people around us. දැන් අප වටා ධර්මීෂ්ඨ මනුෂ්‍යයන් සිටියේ නැත්නම් අපි කිසි විටකත් ගැලවීම ලබන්නේ It නැහැ. has to be somebody who had the word of God or the word of reconciliation that brought us into reconciliation with God. දැන් කවුරු හරි ඉන්න ඕන වුණා අපටත් දෙවියන් වහන්සේව දන්න, දෙවියන් වහන්සේ සමග අපව සමගි කරන්න පුළුවන් පුද්ගලයෙක්. But the Bible talks about if you know of a brother who is an adulterer or a fornicator or a person who is living in uncleanness, දැන් බයිබලයේ පවසනවා අපගේ සහෝදරයෙක් සිටිනවා නම් අපවිත්‍ර ජීවිතයක් ගත කරන කාමමිත්‍යාචාරයේ සිටින you got to keep yourself away from him. එහෙමනම් අපි ඒ කෙනාගෙන් ඈත් වී Not සිටිය treat him යුතුයි. as an enemy, but you got to warn him. ඒ කෙනාව සතුරෙක් හැටියට නොසලකා ඒ කෙනාට අපි අනතුරු අඟවා And then you got to keep yourself because you got to preserve your life. ඊට පස්සෙ අපි ඔවුන්ගෙන් අයින් වී සිටින්න ඕනේ. මන්ද අපි අපගේ ජීවිතය ආරක්ෂා You කරගන්න can ඕනේ go home නිසා. and read chapter 1 Corinthians chapter 5. කොරින්ති 5 පරිච්ඡේදය ඔබ නිවසට ගොස් කියවන්න පුළුවන්. Your faith is seen by the words that come out of your mouth. ඔබේ ඇදහිල්ල පෙන්눔 කරන්නේ ඔබේ මුඛයෙන් එන වචන Every තුලින්. word that proceeds out of our mouth, they're going to be faith filled. ඔබේ වචනයෙන් පිට වෙන්න යන හැම වචනයක්ම ඇදහිල්ලෙන් පිරීලායි And තිබෙන්නේ. you would know how to respond to people who come against you with the words of the enemy. දැන් සතුරාගේ වචන රැගෙන ඔබ වෙතට ඔබට විරුද්ධව පැමිණෙන අයට වචනයක් කියන්න ඔබ දැනගන්න යනවා. You have a word in season. සුදුසු කාලයේදී ඔබට වචනයක් ලැබෙනවා. God will give you words to speak. දෙවියන් වහන්සේ කතා කරන්නට අවශ්‍ය කරන වචන ඔබට දෙනවා. But you got to strengthen yourself by නමුත් this word. මේ වචනයෙන් ඔබ ඔබවම ශක්තිමත් කරගත යුතුයි. Heavenly Father, we thank you. ස්වර්ගීය පියාණනි ඔබට ස්තුතියි කියනවා. These times that we live are exciting times. අප මේ ජීවත් වෙන්නා වූ කාලවල ඉතාමත් ප්‍රබෝධමත් When there is කාලවල. gross darkness, the word of God is so filled with light. ඝන අන්ධකාරය තිබෙන ස්ථානයේ දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකයෙන් පිරී We තිබෙනවා. thank you, Lord, for the strength and the power that you have given us, අපි ඔබට ස්තුතියි කියනවා ස්වාමීනි ඔබ විසින් අපට දී තිබෙන බලයත් ශක්තියත් නිසා. that we may speak forth your word ඔබගේ වචනය අපට කතා කරන්න in ලැබෙන season. නිසා
සුදුසු කාලයේදී. it can cause people to change their way of living. ඒ වචනවලට පුළුවන් මනුෂ්‍යයන්ගේ ජීවිත රටාව වෙනස් කරන්න. I pray for every person මම හැම කෙනෙක් ගැනම යාඥා in the කරනවා. name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් Every attack of the enemy, සතුරගේ හැම පීඩාවක්ම I command you මං අණ in කරනවා the name ඔබට. of Jesus. යේසුස්ගේ නාමයෙන් Let go of these people. මේ අයගෙන් ඉවත් වී යන්ට I කියා. pray, Father, මම that they would පියාණනි honor you, මම යාඥා කරනවා උන් ඔබට ගරු that කරાવી they would කියා. believe in you, ඔබ ඔවුන් ඔබව විශ්වාස that කරાવી they would කියා. trust in you, ඔබ ඔවුන් කෙරේ ඔවුන් ඔබ කෙරේ අදහ ගනීවි කියා. that they would believe that Jesus is Lord, යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියා ඔවුන් අදහවි and කියා. they would confess that God raised Jesus Christ from the dead, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා කියා ඔවුන් ප්‍රකාශ and කරાવી they would කියා. believe that they are free from the curse ඒ ශාපයෙන් ඔවුන් නිදහස් කියා ඔවුන් අදහවි to කියා. live in the blessing of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුළ I ජීවත් pray වෙන්න for කියා. every person හැම කෙනෙක් ගැනම යාඥා who කරනවා. are in trouble right now. මේ මොහොතේ කරදරයට පත් වී සිටිනවා. We know the one who brings trouble, අපි දන්නවා කරදර ගෙන කෙනා the devil, යක්ෂයා. and we address you. අපි ඔහුට අමතනවා. Take your hands off their bodies. ඔවුන්ගේ ශරීරවලින් ඔබගේ අත් අරගෙන Sickness, get out අන කරනවා රෝගයට ඉවත් වී යන්න in the කියා. name of Jesus. යේසුස්ගේ නාමයෙන් Let your life flow into them. ඔබගේ ජීවනය ඔවුන්ට ගලා යන්නට Let the anointing සලස්වන්න. destroy every yoke. ඒ ඔබගේ ආලේපය සෑම වියගහක් විනාශ කරાવી කියා. And we'll speak healing over your body ඔබගේ ශරීරයට අපි සුවය කතා කරනවා. in Jesus' name. යේසුස්ගේ නාමයෙන්. As we partake in the covenant meal, ඔබගේ විසුම් භෝජනයට සහභාගී a වන covenant විට meal is one who has a covenant with the one who is greater. අපි ගිවිසුමක් භෝජනයක් ගන්න විට අපි ගිවිසුමක් ඇති කර ගන්නවා අපිට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් සමග. He's the greater one ඔහු තමයි ඒ ශ්‍රේෂ්ඨ කෙනා. who made a covenant with us. අප සමග ඒ ගිවිසුම සෑදූ. All what we had, we gave it to him. අපට තිබුණු සියල්ලක් අපි උන්වහන්සේට දුන්නා. And all what he has, he has given us. උන්වහන්සේට තිබුණු සියල්ලක් අපට දී තිබෙනවා. Our weakness was given to him. In exchange, his strength has come into us. අපගේ දුර්වලකම අපි උන්වහන්සේට දී උවමාරුවක් කරගනිමින් උන්වහන්සේගේ ශක්තිය අප වෙතට පැමිණ That's a තිබෙනවා. covenant. ඒක තමයි ගිවිසුම. Jesus made this covenant on the cross. යේසුස් වහන්සේ කුරුසේදී මේ ගිවිසුම It was සෑදුවා. his life's blood that brought this covenant to activation. උන්වහන්සේගේ ඒ ලේ තමයි මේ ගිවිසුම ක්‍රියාත්මක Through the කෙරෙන්නේ. blood of Jesus Christ, යේසුස් වහන්සේගේ ලේ තුලින් we have a covenant with Almighty God. අපට අති උත්තම දෙවිඳුන් සමග ගිවිසුමක් තිබෙනවා. So we remember this day, ඉතින් අද දවස් අපි මතක් කරනවා his death උන්වහන්සේගේ මරණය that has caused us to live. අපට ජීවත් වෙන්න සැලසූ. His death that has brought eternal life into us. උන්වහන්සේගේ මරණය තමයි අපට සදාකාල ජීවනය So we ගෙනාවේ. believe in this අපි covenant. ඒක මේ ගිවිසුම කෙරෙහි අපි We have විශ්වාස faith කරනවා. in the blood of Jesus යේසුස් Christ. වහන්සේගේ ලේ කෙරෙහි අපට ඇදහිල්ල තිබෙනවා. We have faith in this covenant. මේ ගිවිසුම කෙරෙහි අපේ ඇදහිල්ල That's තිබෙනවා. why we partake in this covenant ඒක meal. නිසායි මේ ගිවිසුම භෝජනයට අපි All සහභාගී what he වෙන්නේ. has is for us. උන්වහන්සේට තියෙන හැම දෙයක්ම තිබෙන්නේ අප වෙනුවෙන්. And everything that was in us which was not in order, it was taken away by him. අපට තුල තිබුණා වූ ඒ හැම දෙයක්ම එනම් කිසිම පිළිවෙලකට නැතිව තිබුණු හැම දෙයක්ම උන්වහන්සේ විසින් ගනු ලැබුවා. He has given us this new life. උන්වහන්සේ අපට මේ අලුත් ජීවිතය දී තිබෙනවා. We are new creations in Christ අපි Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අලුත් මැවිල්ලක්. All things have passed away. පරණ දේවල් සියල්ල පහ වී God ගොස්. has made all things new in our life. දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ සියල්ල අලුත් කර තිබෙනවා. He took away our stony heart අපගේ ගල් සිත උන්වහන්සේ ඉවත් කළා. and he gave us a heart of flesh මාංශමය සිතක් උන්වහන්සේ අපට දුන්නා. that we could love people whom we did not love. අපි මීට කලින් ප්‍රේම නොකළා වූ මනුෂ්‍යයන්ට ප්‍රේම කරන පිණිස We were living in hate, අපි වෛරය තුල ජීවත් වුණා. but no longer. නමුත් තවදුරටත් එසේ නොවේ. But we love දැන් අපි ජීවත් වෙන්නේ ප්‍රේමයෙන්. because we are in covenant relationship with Almighty අපි God. අති උත්තම දෙවිඳුන් සමග කිවිසුමේ සම්බන්ධයක් තිබෙන නිසා. Hallelujah. හලෙලූයා. Thank you, Father. ස්තුතියි පියාණනි. Hallelujah, hallelujah. Oh, thank you, Jesus. Hallelujah, hallelujah, hallelujah. The Bible says that God raised Jesus Christ from the dead. Hallelujah. That was Satan's defeat. This evening we thank God that we have a covenant. God has made a covenant with us. Hallelujah. Even as we partake in the body of the Lord Jesus Christ and the blood of the Lord Jesus Christ. Let's believe for healing. Hallelujah. Restoration. Life.
Hallelujah. Thank you, Jesus. According to the spirit of holiness, Jesus was resurrected. Hallelujah. Shuddhakame Atme Prakarete Jesus Wanse Malunge Negitun Lebwa. Hallelujah. This is life. You are partaking of life. Hallelujah. Hallelujah. Believe that as you partake, there's healing. Hallelujah. Deep within your heart, there's healing. Hallelujah. Physical healing, mental healing, any area that you need healing. මොනම අංශයක් වෙන්න පුළුවන් මානසිකව නැත්නම් ඔබගේ ශරීරය තුළ සුවය අවශ්‍ය නම් ඔබ විශ්වාස කරන උන්වහන්සේගේ මේ කිවිසුම තුළ එය අඩංගු වී තිබෙනවා. Hallelujah. Thank you. Jesus declared to be the Son of God with power. Jesus declared to be the Son of God with power. According to the Spirit of holiness, according to the Spirit of holiness, by the resurrection from the dead. By the resurrection from the dead, Jesus declared to be the Son of God with power. Jesus declared to be the Son of God with power. According to the Spirit of holiness, according to the Spirit of holiness, by the resurrection from the dead. By the resurrection from the dead. Was crucified, he died, was buried, and he rose again. Was crucified, he died, was buried, and he rose again. He's alive. He's alive. He's alive. Jesus is. He's alive. He's alive. He's alive. He's alive. Jesus is alive. Jesus devutun bel prakashuye dev malaye. Jesus devutun bel prakashuye dev malaye. Shuddha kame atme prakarayate, shuddha kame atme prakarayate, malavun gennetuman navata negitime. Malavun gennetuman navata negitime. Jesus devutun bel prakashuye dev malaye. Jesus devutun bel prakashuye dev malaye. Shuddha kame atme prakarayate, shuddha kame atme prakarayate, malavun gennetuman navata negitime. Malavun gennetuman navata negitime. Crucified-ne etmerune, en pakkaranu labue, ibi negitine. Crucified-ne etmerune, en pakkaranu labue,
ജീവമാനൈ യേശു ജീവമാനൈ Hallelujah. Praise God. Thank you, Father. We love you. We exalt you. We praise your holy name. We thank you, Father, for the covenant that you made with us. And this covenant is an everlasting covenant, and this covenant lasts forever. So we believe in you, Father, that everything that we do in life is based on this covenant. You said, whatever we believe in the name of Jesus, according to this covenant, we ask, it shall be given unto us. So, Lord, we thank you. Healing belongs to us. Peace and joy and prosperity has been given unto us through this covenant. Adara Devyani Obahansita Stuti Veva. Obahansika Vachane Prakareta Swamini. May give some sad way Sada Kalika Vaswana. Sada Hatama Ekalesa Pavatinata. May give you some Swamini. Ape Avashata and Sial Lakma Jesus Christus Vahansiki Namen. May give some Yatate Apata Sial. Apat Urumak Vashan Obahansi Deetipan Bapu Vishwasakarno. ස්තුති වේවා ස්වාමිනී ඔබ වහන්සේ කරුණාවේ දෑතට එකිනෙකනා බාරවි අපි විශ්වාස කරනවා මේ givisuma ඔබ වහන්සේ තුල අපි ජයග්‍රහී සෙනගක් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. Let's partake together. අපි සියලු දෙනා එකට සහභාගී වෙමු. Hallelujah. Praise your mighty name. Praise your glorious name. Thank you, Father. Stuti Swamini Obahansita Gaurave Veva. Mahime Veva. Stuti Veva. Stuti Veva. Stuti Veva. Swamini Obahansita. Stuti Veva. May give some Matula Pratimano Silu Yapatak. May Avasta the book within our Swamin Mahansi. Hallelujah. 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 Stuti Veva Swamini. Thank you, Father. Thank you, Jesus. Thank you, Jesus, for your grace, your love, your favor. Let's honor him with our tithes and offerings and come before our Master Gaura Buddha Karma Pagi Dimanasa Dasinkura Solin. Someone who is having pain in your shoulder and your back, you know, it's kind of a irritating pain. The Lord has brought healing. His healing power is working right now in Jesus' name. Let your back be healed right now. Thank you. Hallelujah. ඔබගේ මේ උරහිස මේ පිටුපස ඔබට වේදනාව තිබෙනවා. යේසුස් වහන්සේ ඔබව දැන් සම්පූර්ණයෙන්ම සුව කරනවා. ඔබ ඒ සුවය අත්පත් කරගන්න. ඔබ කියන ස්වාමිනී ස්තුති ස්වාමිනී මගේ ඇටකටුනහර ඔක්කොම ඔබ වහන්සේ සුව කරා ස්වාමිනී. Hallelujah. කොන්ද වේදනාව සියල්ලෙන්ම යේසුස් වහන්සේ ඔබව සුව කර තිබෙනවා. ශක්තිමත් ශරීරයක් ඔබට දෙවියන් වහන්සේ දෙලුණා. Hallelujah. You have a strong body. Hallelujah. Let's sing and enjoy God and say, God, I thank you that Jesus is alive. Hallelujah. I have life because Jesus is alive. Hallelujah. Jesus wants a jivamānai. Thank you. Let's clap our hands. Jesus declared to be the Son of God with power. Jesus declared to be the Son of God with power. According to the Spirit of
thank you. We rejoice, Lord, for your goodness, Lord. Hallelujah. Heavenly Father, we just thank you. We thank you this day even as you have given us this joy, unspeakable joy. Fullness have not been told, but Lord, we know that we have that joy within us, Lord. Thank you, Father, Lord, even as you have given us this opportunity to bring unto you, Lord, all the best that we have, Father, because you gave your best, Lord. It was your Son whom you sacrificed on the cross to die for us. And we thank you, Lord, that Jesus paid the price for our sin. Even as we have brought in, Father, our tithes and our offerings, Father, with joy, Lord. Lord, we thank you, Lord. It's a joy that is bubbling within us, Lord, that we bring unto you, Father, Lord. Thank you, Father, Lord. You promised in your word that you would open up the windows of heaven, Lord. And, Lord, flow out, Lord. Let that flood tide of blessing flow into our lives, Father. So we thank you right now in the name of Jesus, Father. We pray those who are in lack and want, Father. We pray that, Lord, you are the good God who will show them and teach them, Lord, that you are their supplier. Right now in the name of Jesus, we thank you, God, that, Lord, you will, Lord, cause, Lord, multiplication to come to these seeds, Lord, in the name of Jesus, Father, Lord. Let them stay under those open windows of heaven, Father, because you are the good God who provides for us, Lord, who supplies all our needs, Lord, according to your heavenly resources, Father, riches in glory by Christ Jesus, Father. We just thank you and we proclaim that you are our Jehovah Jireh, God. On our behalf, Lord, you will rebuke the devourer, Father. We thank you, Lord, in the mighty name of Jesus. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය විශ්වාස කරමින් ස්වාමිනේ දේව රාජ්‍යයට වැපරුවාව සෑම කෙනෙකුට ස්වාමිනේ ඒ වැපරීම තුලින් ස්වාමිනේ ඔබ වහන්සේගේ උතුරායන ආශිර්වාද කපා ගන්නටත් බහුලත්වයේ ජීවත් වෙන්නත් ඔබ වහන්සේ උන්ට දුන්නා අනුග්‍රහය නිසා ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ ඔවුන් ජීවත් වෙන්න යන්නේ ඔබ වහන්සේගේ ස්වර්ගීය කවුළු විවෘත වූ ස්වර්ගීය කවුළු යටතේ නිසා අපි ස්තුති කරනවා ඔබ වහන්සේ ඔවුන් වෙනුවෙන් ස්වාමිනේ ඒ නපුරාට ස්වාමිනේ ඒ සොරකම් කරන්නට පැමිණෙන යක්ෂයට තරවටු කරනවා අපි වෙනුවෙන් ස්වාමිනේ ඒ කාදමන්නා ඒ විනාශකයට කිසි අයුරින් ස්වාමිනේ මොවුන් ස්වාමිනේ දේව රාජ්‍යයට ස්වාමිනේ වැපරුවාව කිසිම බීජයක් සොරකම් කරන්නට බැරි වෙන ආකාරයෙන් ඔබ වහන්සේ තර්ජනය කරන නිසා ඒ විතරක් නෙවෙයි ස්වාමිනේ නැවත වාරයක් ඔවුන්ට ඒ සිය ගුණයක අස්වැන්න ඔබ වහන්සේ උන්ට ලබා දුන්න නිසා ඔබ වහන්සේගේ තේජස් මහිමේ සම්පතේ ප්‍රකාරයට ස්වාමිනේ ඔබ වහන්සේ අස්වැන්න උන්ට ලබා දුන්න නිසා අපි ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍ය තුල තියෙන ඒ ප්‍රීතිය නිසා ස්තුති කරනවා අප තුල ඒ ප්‍රීතිය ඔබ වහන්සේ තැන්පත් කරපු නිසා අපි ස්තුති කරනවා ස්වාමිනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් Amen. Hallelujah. Hallelujah. God is a good God. He has redeemed your life. He has set you free. And so go in peace. Hallelujah. මම විශ්වාස කරන දෙවියන් වහන්සේ අපව මුදවා ගත්තා. උන්වහන්සේ අපව නිදහස් කරා. ඒ නිසා ඔබ නිදහස්කම තුර ඔබ ප්‍රීතියෙන් නිවස කරා යන්න. Also we have these services every Sunday. 11 o'clock in English, and in the evening we have at 5 o'clock. It's a combined service in English and Sinhala, so you are welcome in Jesus' name. සෑම ඉරුදින උදෑසන 8ට අපි මේ ස්ථානයේදී දෙවියන් වහන්සේගේ වචනේ අපි පවත්වනු ලබනවා දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කරනු ලබනවා මෙවැනි රැස්වීම් පවත්වනු ලබනවා ඒ වගේම සවස සෑම ඉරුදින 5ට අපි මේ ස්ථානයේ ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පවත්වනු ලබනවා ඔබට කැමති නම් මේ මෙවැනි දේශනා අසන්ටත් ඒ වගේම DVD තැටි තුලින් නැත්නම් MP3 නැත්නම් CD තැටි තුලින් ගීතිකා දේශනා ඔබට කැමති නම් ඔබට කියන්න පුළුවන් ඔබට මේ ස්ථානයට පැමිණෙන්න පුළුවන් නැත්නම් තැපෑලෙන් ඔබට ලබා ගන්න පුළුවන් ඔබට පුළුවන් අපගේ අන්තර්ජාලයට ගිහිල්ලා ඔබට පුළුවන් එතනින් ලබා ගන්න මම විශ්වාස කරනවා ඔබ මේ දේවල් නරඹමින් ආශිර්වාද ලබන්නට යනවා